අයිබෝන් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. මේ වෙනකොට කොරෝනා වසංගතයෙන් ඔබත් බේරෙන්න රටත් බේරගන්න ගන්න ඕන තීරණය මේ වෙනකොට බාරගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඔබ තාමත් ආසාදිතයෙකු නොවි ඉන්න විදිහක් නැහැ. එක්තැනකදී අපේ රටේ අපේක්ෂා නොකළ විදිහට අපි නොහිතපු විදිහට කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. අධි අවධානම් කාල සීමාවක් අපි පහු කරමින් ඉන්නේ මේ තුන්වෙනි කොවිඩ් රැල්ලත් එක්ක. නොහිතපු විදිහට රෝගීන් වාර්තා වෙනවා. නොහිතපු විදිහට දෛනික මරණ අනුපාතය ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සියල්ල එක්ක පුරවැසියෝ ඔබේ වගකීම පිළිබඳව යලි ඔබට හිතන්න අපි ඔබට ආරාධනා කරන තීරණයේ ආරම්භයත් එක්ක. විශේෂයෙන්ම මේ දිනවල කතා බහට ලක් වෙන කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අපි හිතුවා අද තීරණයේදී සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි මේ මොහොතේදී රටේ පවතින තත්ත්වය සහ තව සතියකින් සති දෙකකින් සහ මාසයක් ඇතුළත සිදුවිය හැකි පරිවර්තනයන් පිළිබඳව මේ වෙනකොටත් රජයේ විවිධ පාර්ශවයන් විවිධ සංඛ්‍යා දත්ත ඔස්සේ නිගමනයන් වලට එළඹිලා තියෙනවා. ඒ ඔස්සේ විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් යම් යම් ප්‍රදේශ සංචාරන සීමා පනවලා තියෙනවා. ඒ වගේම මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචාරන සීමා පවත්වලා තියෙනවා. හෙට හෙට රාත්‍රී 11 ඉඳන් සඳුදා අලුයම 4 දක්වා මේ සියල්ලකින් අපේක්ෂා කරන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්න, වාර්තා වෙන ආසාදිතයන් සීමා කරගන්න සහ මරණ අවම කරගන්න, විශේෂයෙන්ම සමස්ත රටවැසියන් සුරක්ෂිත කරන්න. ඒ වෙනුවෙන් ඔබ අනුගත වෙන්න කියන යෝජනාවක් කරන ගමන් අපි සූදානම් තීරණයෙන් මේ මොහොතේදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න එක් පැත්තකින් කටයුතු කරනවා වගේම පුරවැසියන් බේරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ අරගෙන යන ක්‍රියාවලිය, අනෙක් පැත්තෙන් එන්නත් ක්‍රියාවලිය, ඒ වගේම විපක්ෂයේ නගන චෝදනා තියෙනවා. ඒ වගේම සමහරලාට විවිධ විශේෂඥ වෛද්‍යවරුන් නගන චෝදනාවන් ගණනාවක් තියෙනවා. ඒ වගේම පොදු මහජනතාව විදිහට ඔබට කරුණු ගණනාවක ගැටලු මතුවලා තියෙනවා. මේ සියල්ල පිළිබඳව අපි හිතුවා අද තීරණය සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළ තීරණයේ විශේෂ වැඩසටහනට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය රිජ්ජු ආර්යල අමාරුහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මැතිතුමනි තාමත් මාදරේ වෛද්‍යතුමනි ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමාටත් බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා තීරණයට. ආයුබෝවන් ඔබතුමන්ට. අපි සූදානම් මේ දෙදෙනාගේ සහභාගීත්වය තුළ විශේෂ තීරණයේ වැඩසටහනේදී කොරෝනා වලින් ඔබ බේරෙන්නේ කොහොමද කියන තැන ඉඳන් යම් කෙනෙක් ආසාදිතයෙක් වෙලා ඉන්නවා නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් වන මේ කටයුතු කොහොමද රජයක් විදිහට ක්‍රියාත්මක කරගෙන යන්නේ, රෝහල් පද්ධතිය තුළ කොහොමද සක්‍රීය වීම සඳහා අනුගත වෙලා තියෙන්නේ, මේ වෙලාවේ ඔබ ළඟ තියෙන ප්‍රශ්න ගණනාවක් අද මේ වෛද්‍යවරුන්ගෙන් අපි විමසන්න සූදානම්. විශේෂයෙන්ම ඔවුන් මේ වෙලාවේ කොරෝනා මර්ධනය කිරීම වෙනුවෙන් රජය අරගෙන යන මේ දැවැන්ත කාර්යභාරය තුළ ඔවුන්ගේ වගකීම ඉටු කරමින් ඉන්නවා. ඒ නිසාමයි අපි මේ දෙදෙනාට අද තීරණයට ආරාධනා කළේ. මම කැමති ජී විජේසූරිය මැතිතුමනි ඔබතුමා ළඟට එන්න මුලින්ම මේ වෙනකොට අද හවස වෙනකොට ඔබතුමාලට වාර්තා වුණු විදිහට අපි දැක්කා පහුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර මාධ්‍ය තුළ වාර්තා කරලා තියෙන විශේෂයෙන්ම ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කරලා තියෙනවා අපේ රටේ වාර්තා වෙන ආසාදිතයින් සංඛ්‍යාව උන්ගේ නිගමනය අනුව ලබන සතිය වෙනකොට 25000 30000 සීමාවට ළඟා වෙන්න පුළුවන් කියලා. මරණ අනුපාතයත් සැලකිය යුතු විදිහට 2500 3000 ආසන්නයට එන්න පුළුවන් කියලා. අද ඔබතුමාලා කරපු විශ්ලේෂණයත් එක්ක හවස අභ්‍යන්තර වෙන සාකච්ඡාවත් එක්ක ඔවුන්ගේ විශ්ලේෂණ සහ ඔබතුමාලාගේ විශ්ලේෂණත් එක්ක මේ වෙනකොට රටේ කොරෝනා තත්ත්වය කොතනද තියෙන්නේ? ඔව් ඇත්තටම මේ වෙන විට රටේ කොරෝනා තත්ත්වය ගත්තොතින් අපි පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල එක්ක සංසන්දනය කරොතින් ඇත්තටම අපි බලාපොරොත්තු නොවන ආකාරයේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. හැබැයි මේ වැඩිවීම දක්නට ලැබෙන්නේ කාගේ ප්‍රතිඵලයක්ද කාගේ ක්‍රියාවලියක හේතුවක් නිසාද කියන එක ගැන අපි හිතන්න ඕන. එතකොට මේක අපි පසුගිය කාලේ ඇත්තටම අපි දැක්කා මේ පසුගිය මාසේ අප්‍රේල් 1 වෙනිදා වෙනතෙක් අපේ රටේ කොයි ආකාරයකද කොරෝනා රෝගය පැතිරුණේ කියලා. සාමාන්‍යයෙන් දවසකට 100 ගාණක් වගේ තමයි පැතිරුණේ. ඒ තත්ත්වයටම ගොඩාක් පහළට ඇවිල්ලා තිබ්බා. පාලනය කරගෙන හිටියා. නමුත් මේ අලුත් අවුරුදු ඒ කාලවකවානුවත් සමග ජනතාව මේකෙන් සම්පූර්ණ මිදුණා. ඒ මිදුණු නිසා තමයි අන්තිමට ඔවුන්ගේ එක් රැස්වීම, ඒක රාශි වීම, සෞඛ්‍ය පුරුදු වලින් ඈත්වීම, ඊට පස්සේ
ෂොපින් යනවා, තැන් තැන්වල ඇවිදින්න යනවා, විනෝද ගමන් යනවා. ඒ කරුණු කාරණා එක්ක තමයි මේ ගැටලුව අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් අද වෙනකොට සාමාන්‍යයෙන් දවසකට 2500 සීමාව ඉක්මවා යන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ජනතාවගේ හැසිරීම තවදුරටත් අර ඉස්සර මේ දැන් අප්‍රේල් මාසෙ තිබුණු විදිහට තිබුණොත් දවසකට 5000 6000 7000 8000 යන්න පුළුවන් සමහර විට. ඒ වගේ මරණ අනුපාතික සමහරක් වෙලාවට ඔයට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ වෙන විට විද්‍යාත්මකව සාකච්ඡා කරලා තාක්ෂණික ඒ උපදෙස් ලබාගෙන ඒ වගේම දේශපාලන ඒ සහාය සහ ඔවුන්ගේ ඒ තීරණ සමග අපි සාමාන්‍ය දෛනිකව මේව සාකච්ඡා කරනවා. අද දවසේ සාකච්ඡා කරා. ඒ අනුව අපි යම් ක්‍රියාදාමයන් අරන් තියෙනවා. මේක පාලනය කිරීම සඳහා. ඒ ක්‍රියාදාමයන් එක්ක ඔය කියන ආකාරයට දවසකට 25000ක් වෙන ආකාරයට වර්ධනය වීමේ හැකියාවක් නැහැ කියන එක තමයි අපේ තීරණය. අපි බලාපොරොත්තු වෙන ආකාරයට. මොකද මේ වෙන විට ඉතාමත්ම දැඩි තීරණ අරගෙන තියෙනවා. පළාත් අතර සංසරණය කරන එක අඩු කරගන්න, ඒ වගේම රාත්‍රී කාලයේදී ගමන් බිමන් යන්නේ අඩු කරගන්න, ඒ වගේම කඩසාප්පුවලදී ඒ සිරණ ආකාරය පාලනය කරගන්න අපේ රටේ යමක් කරනවා නම් සාමාන්‍ය අපේ රටේ තියෙන දුර්වලතාවය තමයි ගොඩාක් අය අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැ. අපේ රටේ අයට යම් දෙයක් කරන්න නීතිය තියෙන්න ඕන. දඬුවම් කිරීම තියෙන්න ඕන. විනය කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ විනය නැතිකම නිසා තමයි මම හිතන්නේ මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. විනය ඇති කරගන්නේ නැතුව කටයුතු කරොත් ඔය කියන ටාගට් වලට සමහරට ඇති වෙන්න පුළුවන්. දැන් අද හවස අද වාර්තා වෙනවා 2386 දෙනෙක් ආසාදිතය. ඒතකොට ඔබතුමාලා කරන උපකල්පනයත් එක්ක ලබන සතිය වෙනකොට මේ තුන්වෙනි රැල්ලේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වය යලි සමහන් වීමක්ද අපේක්ෂා කරන්නේ? ඇත්තටම මම සෞඛ්‍ය සේවකයෙක් විදිහට කවදාත් මේක වර්ධනය වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෑ අපිට මේ තියෙන තත්ත්වය දවසින් දවස අපිත් හිතුවේ නෑනේ 100ක් වාර්තා වෙනකොට 2386ක් අද වාර්තා වෙයි කියලා. හැබැයි අපි මේ සත්‍යයට මුහුණ දෙන්න බැවතුමනේ. ඔව් ඇත්තටම විද්‍යාත්මක විශ්ලේෂණය කරාම මේක මම හිතන්නේ නැහැ 3000 සීමාව ඉක්මවා යයි කියලා හිතන්න බොහෝ විට අමාරුයි. සමහරක් වෙලාවට ජනතාවට මේ දාපු සීමාවන් සමග හරියාකාරව හැසිරුණොතින් හුඟක් වෙලාවට මේක කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ලබන සතිය ගැන මට හරියට කියන්න බෑ. හැබැයි ඊළඟ සතිය වෙනකොට මේ සංචාරණ සීමාවත් සමග මොකද දින 14ක් යන්න ඕනේ. සංචාරණ සීමා දාලා ජනතාවගේ ඒ අනිසි හැසිරීම රටාවල් වළක්වාගෙන සාමාන්‍ය මේ වෙනකොට ආසාදනය වෙච්ච කෙනෙක්ගේ පොසිටිව් වෙන්න සාමාන්‍ය දින 14ක් දක්වාම යන්න පුළුවන්. ඒක නිසා අපිට මේ දැන් හෙට නැත්නම් ලබන සතියේ පොසිටිව් වෙන්නේ ගිය සතියේ විතර ආසාදනය වෙච්ච අය. එතකොට ඒ ටික එළියට එන්න ඉඩ තියෙනවා ලබන සතිය වෙනකොට. මීට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ සතියෙන් පස්සේ මේ තියෙන සංචාරණ සීමා සමග අපි බොහෝ දුරට විශ්වාස කරනවා මේ මාසේ අද ගත්තොත් 12යි මේ මාසේ 20 වගේ වෙන විට මේ තත්ත්වය ගොඩාක් දුරට පාලනය කරගන්න අපිට හැකියාවක් ලැබෙයි කියලා. කියන්නේ මේ මාසේ අවසන් සතිය වෙනකොට ඔබතුමාලාගේ අපේක්ෂාව මේ අද වාර්තා වෙන 2386 වගේ නෙවෙයි. ඕක යම් තැනකින් 1000 සීමාවකටවත් ළඟා වෙයි කියන අපේක්ෂාව තුළ ඔබතුමාලා මේ කටයුතු අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව් විශ්වාසය තියෙනවා. ආනන්ද විජේකුට මතුනේ IDH රෝහලේ මේ වෙනකොට කොරෝනා රෝගීන් කී දෙනෙක් ප්‍රතිකාර ලබනවද? සාමාන්‍යයෙන් මේ පහුගිය දින කිහිපෙම රෝගීන් 170ක් පමණ සංඛ්‍යාවක් ඇතුල් කළා ප්‍රතිකාර ලබනවා. දෛනික ඇතුල් වෙන ගාන ඇත්තටම වෙනස් වෙනවා රෝගීන් රෝහලින් පිට වී යන සංඛ්‍යාව අනුව. මොකද අපි හැම විටම උත්සාහ කරනවා මේ රෝගියෙකුට ඇඳක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඇඳන් සංඛ්‍යාව අනුව තමයි අපිට සිද්ධ වෙලා තියෙන මේ රෝගීන් ඇතුල් කරගන්න. ඊළඟට මේ ඇතුල් වෙන සමහර රෝගීන් අපිට සිද්ධ වෙනවා වෙනත් විවිධ හේතු නිසා වෙන් කරලා තියාගන්න. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා ඒවයි යම් සීමාවන් තියෙනවා. ඉතින් නමුත් පහුගිය සති දෙක තුලම අපි දිගින් දිගටම දැක්කේ මේ පහුගිය සති 3 කාලය තුලම වගේ මේ රෝගීන් සංඛ්‍යාව ඇත්තටම ඔබ කිව්ව ආකාරයට මේ අප්‍රේල් මුල කාලය වෙන විට ඊටාම සැලකිය යුතු අඩුවක් තිබුණා. ඒක අවුරුද්දෙන් පස්සේ මේක එන්න වර්ධනය වීමක් තමයි සිදු වුණේ මේ දිනපතා එන රෝගීන් සංඛ්‍යාව සහ දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව. ඉතින් අර විජේසූරිය මහත්මයා කියපු තැනට මම පොඩි උණපූර්ණයක් කරොත් දැන් මේ තත්ත්වය දැන් අපි මේ ඇමරිකාවේ තියෙන මේක ප්‍රෙඩික්ෂන් එකක් ඒකල්ලා තියෙන්නේ. ඒතකොට ඒ ප්‍රෙඩික්ෂන් එක හරියනවද වරදිනවද කියන එක රඳා පවතින්නේ අපි අතේ. මහ ජනතාවගේ ක්‍රියාත්මක භාවය නෑ මහ ජනතාවගේ විතරක් නෙමෙයි අපි හැමෝගම අතේ.
අපි හැමෝගේ මතේ. ඒක කිව්වහම සෞඛ්‍ය සේවකයෝ, දේශපාලනඥයෝ, මාධ්‍ය, සාමාන්‍ය ජනතාව මේ සියලු දෙනෙක්ම කාර්යාලවල වැඩ කරන අය, කාර්යාලවල ඉන්න පරිපාලන ප්‍රධානීන් මේ සියලු දෙනෙක්ම එකතු වෙලා මේ වැඩේ කරොත් විතරයි අපිට ওই ප්‍රෙඩික්ෂන් එක වැරදි කියන වරදින තැනට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්තම් ඔක හරියන්නත් පුළුවන්. මේ වගේ භයානකම ඊ타මත්ම භයානක සන්දිස්ථානයක තමයි අපි ඉන්නේ. ඔබතුමා භයානක සන්දිස්ථානයක් කියලා කියන්නේ පළවෙනි රැල්ලේදී කොවිඩ් රෝගීන් වාර්තා වෙනකොට අපි පූර්ණ සූදානමක් අපි දැක්කා. එතනදී සෞඛ්‍ය සේවකයන්ගේ සුරක්ෂිතතාවය, අනෙක් රෝගීන්ගේ සුරක්ෂිතතාවය, ඔවුන්ට අවශ්‍ය කරන සියලු දේවල් සම්පාදනය කළා. දෙවෙනි රැල්ල එනකොට අපි ඒ තැනම ආයෙ හිටියා. හැබැයි තුන්වෙනි රැල්ල එනකොට අපි අපේක්ෂා නොකරපු විදියට මේක පැතිරීම ආරම්භ වෙලා තියෙනවා. ස්වභාවීය වෙනසක් වෙලා තියෙනවද? ස්වභාවීය වෙනසත් එක්කම මහජනතාවගේ තිබ්බ අවබෝධය අනවබෝධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවද? මොකද්ද වෙලා තියෙන්නේ? මෙහිමයි දැන් ඇත්තටම මේ ජනවාරි අපි දන්නවා මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක මේක ජනතාව එක්රොක් වෙන අවස්ථාවක්. මේක අපි සමරන අවස්ථාවක්. ඉතින් ඒක නිසා අපි දැක්කා මේ සැමරීමේදී ජනතාව එක්රැස් වුණොත් මේක වැඩි වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නිසා අපි මේ මාධ්‍ය වලට ඇවිල්ලා විවිධ තැන්වලදී වෙනත් විවිධ ස්ථානවලදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මම ජේසූරිය මහත්මිය ඇතුළු තවත් නිලධාරීන් කිව්වා මේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු අනුගමනය කරන්න. එහෙම නැත්නම් මේක වැඩි වෙන්න පුළුවන් කියන පණිවිඩය දුන්නා. නමුත් ඒ අතරෙම මිනිස්සුන්ට වෙනත් විවිධ පණිවිඩත් ගියා. දැන් ඇත්තටම මේ සංඛ්‍යාව අඩු වෙන නිසා මාධ්‍යවල මේ පිළිබඳ තියුණු උනන්දුව නැති වුණා. මිනිස්සුන්ගේ මේ පිළිබඳ තියුණු උනන්දුව නැති වුණා. එතකොට සමහර වෙලාවට මේක විවිධ උත්සව පවත්වන්න ගත්තා. ඉතින් මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවක මේ විවිධ ප්‍රතිරෝධී පණිවිඩ යනකොට මිනිස්සු බලන්නේ මේ ලේසි වැඩේ කරන්න. මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්න එකනේ අමාරු වැඩි. ඊට වඩා ලේසිනේ shopping ගිහිලා බඩු ටික ගන්න ඒකනේ අවශ්‍යතාවය. ඉතින් ඒතකොට මිනිස්සු ස්වාභාවිකව මේකට යන්න පෙළඹුණා. ඒ නිසා අපිට මිනිස්සුන්ට විතරක් ඒකෙදි දොස් කියන්න බෑ. මොකද මේ වගේ පණිවිඩයක් මේ වගේ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගෙනියන්න නීති තියෙන්න ඕන, නිතිපතා යන ඒකාකාරී පණිවිඩ තියෙන්න ඕන. දැන් අපි අප්‍රේල් මුල කාලේ දැක්කේ වෙනස් පණිවිඩ යන්නේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් එන පණිවිඩ වලට වඩා සම්පූර්ණ ප්‍රතිරෝධී ප්‍රතිවිරුද්ධ පණිවිඩ තමයි වෙනත් පැතිවල යන්නේ. ඉතින් අනිත් පැත්තට අර ස්වාභාවිකව මේක මේ වැඩි වෙන කාලේ අපි ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන දකින දේවල් වලට ගත වෙන කාලය මේ කොවිඩ් වලට ගත වෙන කාලය අඩු වුණානේ. කොවිඩ් සම්බන්ධයෙන් ගත වෙච්ච කාලය අඩු වුණා. සමහරලාට ඉස්සෙල්ලාම ප්‍රවෘත්ති බවට පත්වෙච්ච කොරෝනා ප්‍රවෘත්තියේ සමහරලාට 3 වෙනි 4 වෙනි ප්‍රවෘත්ති බවට පත් වුණා. ඔව්. ඉතින් ඒතකොට ඒකත් එක්ක ඉතින් මිනිස්සුන්ගේ අවධානය ගිලිහුණා. ඉතින් ඒකයි මම කිව්වේ මේ අවස්ථාවේදී අපි මේ ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ ওই ඇමරිකාවේ වොෂින්ටන් වලින් කරපු ප්‍රෙඩික්ෂන් එක වැරදි කියලා පෙන්වන්න. දැන් සමහර වෙලාවට දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක අනෙක් පැත්තෙන් આવුත් විශේෂඥ වෛද්‍යවරුම යම් තැනකද කියනවා රට මීට කලින් ලොක්ඩවුන් කරා නම් මේ අද අපි අත්විඳින තත්ත්වය නොවිඳින්න තිබුණායි කියලා. විශේෂඥ වෛද්‍යවරයෙකු. දැන් ඇත්තටම අපි අද දකින්නේ මේ අවස්ථාවේ මේ දකින රෝගීන්ගේ සංඛ්‍යාවන් මරණ අපි දකින්නේ මීට සති 2-3කට කලින් සමාජයේ හැසිරීම් වල ප්‍රතිඵල. ඒ කියන්නේ ඔබතුමා නොකිය කියන්නේ අවුරුදු කාල සීමාව තුළ ලොක්ඩවුන් කරා නම් හරි කියලා නෑ. මම කියන්නේ අවුරුදු කාල සීමාව තුළ ලොක්ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් තියුන්නේ නෑ. හැබැයි අවුරුදු කාල සීමාවල අපිට තියුණා මේවා මේ වැරදි කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ වයින් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් අවුරුදු කාල සීමාවල අපි කිව්වට මේ උත්සව තියන්න එපා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වලයා පැහැදිලිව කියලා තියෙදි උදාහරණයකට මම කියන්නේ නුවරඑළියේ උත්සව පවත්වන්න එපා කියලා නුවරඑළිය උත්සව පැවැත්තුවා. ඒතර ඒවා ඊට පස්සේ මාධ්‍යවල පෙන්නනවා. ඒතර මේකෙන් යන පණිවිඩය මොකක්ද? ඒතර මේ වගේ සම්පූර්ණ වැරදි දේවල් වෙලා ඒ දේවල් මිනිස්සුන්ට පෙන්නලා දැන් අඩු ගානේ අපි මෙහෙමයිනේ අපි දැන් රූපවාහිනියේ ෆිල්ම් එකක් යනකොට සිගරට් බොන දර්ශනයක් තියෙනවා නම් අපි දන්නෝ දුම්පානය නිසා පිළිකා ඇති විය හැකියි කියලා යටින් දානවා. අඩු ගානේ අර නුවරඑළිය දර්ශන පෙන්නනකොට යටින් දැම්මනම් මේවා නිසා කොරෝනා බහුලව පැතිරිය හැකියි කියලා මිනිස්සුන්ට ඒ පණිවිඩය යනවා. ඉතින් අපි එහෙම නැතුව මේ වගේ දර්ශන පෙන්වුනහම මිනිස්සු යොමු වෙන්නේ වැරදි පැත්තට. දැන් ඒක තන ලොක්ඩවුන් එකක් අවශ්‍ය තත්ත්වයක් තියුනේ අවුරුද්ද කාලේ. දැන් මේ දැන් හෙට රාත්‍රී 11 ඉඳන් සතුදා අලුයම 4 වෙනකන් සංචාරන සීමා පටවලා තියෙනවා මුළු ලංකාවටම බලාත්මක වෙන විදිහට. මේ මුළු ලංකාවටම බලාත්මක වෙන සංචාරන සීමා පනවන්නත් ආනන්ද විජය වික්‍රම වෛද්‍යතුමනි ආණ්ඩුව පරක්කුණා වැඩි කියලා කවුරු හරි කිව්වොත් ඔබතුමාට දෙන උත්තරේ මොකද්ද?
සංචරණ සීමා පැනවීම රඳා පවතින්නේ විවිධ හේතු මත. අපිට සෞඛ්‍ය පැත්තෙන් අපිට ලේසි කියන්නේ මේක මෙහෙම කරාම මේක පාලනය වෙනවා කියලා. නමුත් මේ සංචරණ සීමා පැනවීමේදී ඊට වඩා ගොඩක් දේවල් බලන්න වෙනවා. ආර්ථික වශයෙන් වෙන දේවල් සම්බාධන ඒවා බලන්න වෙනවා. හැබැයි ඒ අතරින්ම අපි මතක තියාගන්න ඕන අපි මාස 2ක් පමණ කාලයක් සම්පූර්ණ ලොක්ඩවුන් එකක හිටි කාලෙත් රටේ ආර්ථික මර්මස්ථාන වැඩ කරා. එතකොට අපිට ඒ වගේ ක්‍රමවේදයකට තමයි යන්න අවශ්‍ය ඉදිරියටත්. අපිට දැඩි සංචරණ සීමාවන් පැනවීම අවශ්‍ය වෙනවා මේ තත්ත්වය යටතේ. දැන් අද තියෙන තත්ත්වය එහෙම නැත්තම් මම විශ්වාස කරන්නේ නැහැ අපිට පාලනය කරන්න ගන්න පුළුවන් කියලා දැඩි සංචරණ සීමා පැනවුවේ නැත්තම්. හැබැයි මේ සංචරණ සීමා එක්ක අපිට පුළුවන් ආර්ථික මර්මස්ථානයන් වල වැඩ කිරීම සිදු කරන්න. ඒ ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපි දන්නවා අවුරුද්දේ මාර්තු අප්‍රේල් කාලවල අපි උදාහරණයකට ගත්තොත් ඇඟලුම් කර්මාන්ත ශාලා සියල්ලක්ම වාගේ සාමාන්‍ය ආකාරව වැඩ කරා. ඒතර ඒගොල්ලෝ වැඩ කරේ ඒ ආරක්ෂණ ක්‍රියාමාර්ගත් ගන්න අතරේ. ඒතර ඒ වයිදී අය අතරේ මේ රෝගය පැතිරුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාර්යය ඒ විදිහට කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ. අනෙක් පැත්තේ දැන් විජේසූරිය මැතිතුමනි දැන් ඔබතුමා ළඟට එනකොට මම දැන් මේ ලොක්ඩවුන් කිරීම නැත්තම් මේ සංචරණ සීමා පැනවීම කියන කාරණය සම්බන්ධයෙන් හැම පාර්ශවයකින්ම යෝජනා ඇවිල්ලා තිබුණා. එක් තැනකදී වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරන දත්ත පදනම් කරගෙන රජයේ හිතුවක්කාරී විදිහට කටයුතු කරනවා කියන තැන චෝදනාවකුත් එනවා. මේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරන තොරතුරු සත්‍ය නැහැ. ඒ සත්‍ය වසන් කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ඉක්මනටම ගන්න ඕන තීන්දුවක් ගන්න නැතුව ඉන්නවා. ඇත්තටම මේ වෙලාවේ ඔබතුමාලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තේ මේ නිවැරදිත්ව සමාජගත කිරීමකින් තොරවද කටයුතු කරන්නේ? නෑ ඇත්තටම එහෙම සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැනට වාර්තා වෙන සමස්ත රෝගීන් ඔබතුමාලා සඳහන් කරන පූර්ණ දත්ත රැයිස්තුවට අන්තර්ගත වෙනවද? අනිවාර්යයෙන්. ඔතන චූටි වෙනසක් ඇති. පොඩි වෙනසක් ඇති. රෝගීන් පොඩි ගානේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අද දවසේ මේ වෙන විට මෙච්චර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා කියලා දැන් අද හැන්දෑව වෙනකොට කියනවනේ. ඒ එන ප්‍රමාණය සමහරක් වෙලාවට සුළු ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ වෙන විට සමහරක් පරීක්ෂණ ඉටු වෙලා ඉවර වෙලා නොතිබෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ගත්තම එක් ප්‍රදේශයකින් ගන්නා වූ පරීක්ෂණ ගොඩක් දුරට රසායනාගාරයකට යවනවා. මොකද රසායනාගාරවල විශාල වර්ක්ලෝඩ් එකක් තියෙනවා මේ දවස්වල මේ පරීක්ෂණ කරන්න. ඒතර මේ පරීක්ෂණයක් කරනකොට ඒ ප්‍රතිඵලවල ඒ පරීක්ෂණ සූදානම් කරගන්න ඕන, ප්‍රවාහනය කරගන්න ඕන, ඊට පස්සේ එතන ආපහු විවෘත කළ පරීක්ෂණයට සූදානම් කරගන්න ඕන, පරීක්ෂණය කරලා ඉවර කරලා විශේෂඥ වෛද්‍යවරයෙක් බලලා රිපෝට්ස් හදලා එන්න ඕන. ඒක විශාල ක්‍රියාවලියක් උතන තියෙන්නේ. එතකොට සමහරක් වෙලාවට අන්න එතන ඒ පොඩි ගැප් එකක් තියෙන බලන් ඒ පොඩි ගැප් එක උනත් ඊට කලින් දවසේ ඉතුරු වෙච්ච ටික අද දවසට දාලා එවනවා. ඒක නිසා ලොකු වෙනසක් උතන තියෙන්න බෑ. ඒ වගේම අද මේ තාක්ෂණය අතින් මේ ලෝකේ රටේ හැම දෙයක්ම දියුණුයි. මේ WhatsApp තියෙනවා, Facebook තියෙනවා, විද්‍යුත් තාක්ෂණය තියෙනවා. ඉතින් මේවා එක්ක කාටවත් හංගල කරනවා කියන එක එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කර දැන් කෙනෙක් කිව්වොත් ඔබතුමාට කවුරු හරි රෝගියෙක් මේ වෙලාවෙත් රෝගී බව දැනගෙන නැත්නම් ආසාදිතෙක් බව දැනගෙන PCR කළා හරි ඇන්ටිජන් පරීක්ෂණය කළා හරි ආසාදිත බව දැනගෙන ඔය කියන ලැයිස්තුවට අන්තර්ගත නොවි ගෙදර ඉන්න බැරිද? බෑ. ඉන්න බෑනේ. අපි දැන් බලන්නකො ප්‍රායෝගිකව දැන් වෙන්නේ අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ හෙද නිලධාරීන් හෝ වෛද්‍යවරුන් හෝ ගිහිල්ලා රෝගියෙක්ගෙන් සාම්පල් එක ගැනීම කරන්නේ. ඒතර ඒක කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒක ගත්තට පස්සේ ඒ පුජ්‍යලයාගේ පදිංචිය නම ගම විස්තර ඔක්කොම ගන්නවා. එතකොට ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම තමයි මේ සාම්පල් ටික අරගෙන ගිහිල්ලා පරීක්ෂාවට ලක් කරවන්නේ. ඒක රසායනාගාරයෙන් පරීක්ෂාවට ලක් කරාට පස්සේ ඒක ප්‍රතිඵලය නැවත අර රැගෙන ආපු කාර්ය මණ්ඩල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම තමයි දෙන්නේ. දැන් ඔබතුමා කියන කාරණාව කෙනෙක් සාධාරණයි කියලා කියන්න පුළුවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙක් ගිහිල්ලා ගන්නවා නම් මම ගිහිල්ලා දෙනවා නම් ඔව් ගිහිල්ලා දුන්නත් අපේ බාරනේ සාම්පල් එක තියෙන්නේ. දැන් ඔබතුමා ඇවිල්ලා අපේ සෞඛ්‍ය ආයතනයකට ඇවිල්ලා මගේ රෝහලට ඇවිල්ලා සාම්පල් එකක් දෙනවා. ඒතර අපේ ළඟ මේ සාම්පල් එක ගන්නකොට ඔබතුමාගේ සියලුම විස්තර අපි ලියා ගන්නවා. අනන්‍යතාවය තහවුරු කරගන්නවා. ඊට පස්සේ නම ගම ඔක්කොම ඇඩ්‍රස් ලියා ගන්නවා. ඊට පස්සේ අපේ ළඟ තියෙන සියලුම තොරතුරු. හැබැයි මේක පොසිටිව් වුණොත් අනිවාර්යයෙන්ම අපි ඔබ සොයාගෙන යනවා. දැන් යම් තැනකදී රජයේ ආයතනයකට නෙවෙයි පෞද්ගලික ආයතනයකට ගිහිල්ලා මම ඇන්ටිජන් පරීක්ෂණයක් හරි PCR පරීක්ෂණයක් හරි කරලා ඒක පොසිටිව් නම් ඔව් නිල වශයෙන් බැඳලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන්න නෑ. ඔහු දැනුම් දෙන්නේ නෑ. ඒ පරීක්ෂණය කරන පුජ්‍යලයා.
පරීක්ෂණ වාජනය කරන පුද්ගලයා ගන්න පුද්ගලයා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා. ඔව් දැන් එහෙම නම් ඉතින් මට ඒක දෙපළකින් ලබා දෙනවනේ. එකක් රසායනාගාරයේ පරීක්ෂා උදාහරණයක් කරගත්තොත් ඒක තමයි ඔබතුමාට රසායනාගාර පරීක්ෂණයේ ඔබතුමාට තොරතුරු ලබා දෙනවා. අපි හිතමු මෙහෙම වනාතේ කියන ප්‍රදේශයේ ගන්නවා සාම්පල් ටිකක්. ගෙනල්ලා ගේනවා MRI ලැබ් එකට. ගෙනාවට පස්සේ එතන වෛද්‍ය MRI රසායනාගාරයේ පරීක්ෂා කරාට පස්සේ ඒ ලැබ් එකට පොසිටිව් කියලා දැනෙනවා. ඒතර ලැබ් එකනොත් රිපෝට් එක දැනුම් දෙනවා. ඊට අමතරව සාම්පල් එක ගෙනාවු පුද්ගලයාට දැනුම් දෙනවා. දෙපැත්තකින් දැනුම් දීමක් සිද්ධ වෙනවා. ඒක නිසා කාටවත් මේක හංගන්න පුළුවන් කමක් නැහැ. හංගන්න පුළුවන් එකම ක්‍රමය තමයි සමහරක් වෙලාවට ඔබතුමා මාව ආශ්‍රය කරා කියන්නකෝ. මාව ආශ්‍රය කරද්දී මට රෝගේ වැළඳිලා තියෙනවා ඔබතුමා දැනගත්තා. හැබැයි ඔබතුමා මාත් සමග ආශ්‍රය කරලා තියෙනවා. එතන මම රෝගය වැළඳිලා මාව අරන් ගිහලා කොහේ හරි ප්‍රතිකාර කරන්න දානවා. හැබැයි ඔබතුමා බයෙන් ඉන්නවා දැන් මගේ ආශ්‍රය කරපු පුද්ගලයාට රෝගය හැදුනා මටත් හැදෙයිද දන්නේ නැහැ කියලා රෝග ලක්ෂණ එනවා. දැන් රටේ බොහෝ දෙනෙක් දන්නවා මේක රෝග ලක්ෂණ මොනවද කියලා. ඒතකොට ඔබතුමාට රෝග ලක්ෂණ ආවම කාටවත් කියන්නේ නැහැ. සද්ද නැතුව ගෙදරට වෙලා ඉන්නවා. එහෙම හැංගිලා ඉන්න පුළුවන්. හැබැයි ඒකත් හැංගිලා ඉන්න හරි අමාරුයි. මොකද මගෙන් අහනවා මම සතියක් ඇතුළත නැත්නම් දවස් 10ක් ඇතුළත ආශ්‍රය කරේ කවුද? මගේ සමීපතයන් කවුද? ගෙදර හිටියේ කවුද? වැඩපොලේ හිටියේ කවුද? කවුරුත් එක්කද කෑම කෑවේ? කවුරුත් එක්කද ඇවිද්ද කියලා ඒ විස්තර ඔක්කොම මගෙන් ලබා ගන්නවා. ඒතකොට ඒ විස්තර ටික ඔක්කොම මම දෙනවා. දුන්නට පස්සේ ඒතකොට ඔබතුමාව සොයාගෙන අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එනවා. ඒ නිසා ඔබතුමාටත් එහෙම ගැලවෙන්න බෑ. ඒ ආකාරයේ නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් අපි ඔය ඒ කියන්නේ කොතනකදී හරි ඔබ ආසාදිත වුණොත් අනිවාර්යයෙන්ම ඒ ඔබතුමාලා මේ දෛනිකව නිකුත් කරන දත්ත ලැයිස්තුවට ඒ දත්ත එකතු වෙනවා. අනිවාර්යයෙන්ම එනවා. අනිවාර්යයෙන්ම එනවා. ඒ කියන්නේ මේ නිකුත් කරන දත්තේ සත්‍යයි. සත්‍යයි. අනිවාර්යයෙන්ම සත්‍යයි. ඒක සත්‍යයි. ඒක හංගන්න බෑ. අද මේ මෙච්චර මේ තාක්ෂණ දිනුවෙච්ච රටේ මේව හංගන්න බෑ. දැන් මරණ අනුපාතය ගත්තත් මරණ සම්බන්ධයෙන්ොත් පහුගිය කාල සීමාව තුළ ඉතාමත් අඩුවෙන් වාර්තා වුණේ මේක මේ කියන්නේ ඇත්තටම මේ දත්ත පිළිබඳව තියෙන අවිශ්වාසය සහ ඔබ ඒ මත පදනම් වෙලා කරන ප්‍රශ්න කිරීම හින්දා කාල සීමාවක් මරණ අනුපාතය ඉතාමත්ම අව මට්ටමක තිබුණා. හැබැයි එකපාරම මරණ සංඛ්‍යාව වැඩි වුණා. හැබැයි සමහර වෙලාවට නිරෝධායන මධ්‍යස්ථානවල හෝ වේවා ප්‍රතිකාර ලබන ස්ථානවල වේවා දෛනිකව සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙන මරණ දැක්කාම මේ දෛනිකව වාර්තා වෙන මරණ සංඛ්‍යාවට එහා ගිහපු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැම මරණයක්ම ඔබතුමාට වාර්තා වෙන ක්‍රමවේදයක් තියෙනවද? ඔව් අනිවාර්යෙන් මරණ වාර්තා වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ඔබතුමාට දැන් අද නිකුත් කරපු මරණ සංඛ්‍යාව මේ ගෙවිච්ච පැය 24ද එහෙම නැත්නම් මේ PCR මත පදනම් වෙලා දෛනිකයේ ආසාදිතය කියලා ඔබතුමාලා වාර්තා කරන්නේ දවස් 3කට එහා නම් මරණත් දවස් 3කට එහා වෙච්ච ඒවාද මේ? නෑ දවස් 3කට එහා වෙච්ච දේවල් නෙවෙයි. මරණ කියන ඒවා නම් එවෙලෙම සිදුවෙන මරණ තමයි හුඟක් වෙලාවට ඊයේ දවසේ සිදුවෙච්ච මරණ අද වෙනකොට වාර්තා වෙනවා. මොකද මරණ වාර්තා වුණාම මේ වෙන විට සියලුම අධිකරණ වෛද්‍යවරුන් ඒ තමයි මරණයක් සිදු වුණාම මරණ පරීක්ෂණයක් කිරීමේදී PCR සාම්පලයක් ගන්නවා. එහෙම නැත්නම් අඩු ගන්න ඇන්ටිජන් සාම්පලයක් හරි ගන්නවා. එතකොට පොසිටිව් වුණොත් අනිවාර්යයෙන් මේගොල්ලෝ දැනුම් දෙනවා මේක මෙහෙම සාම්පලයක් මේක පොසිටිව් කියලා. එතකොට ඒවා අපිට වාර්තා වෙනවා. ඒ සෝස් එකෙන් අපිට එනවා. ඒවා මිස් වෙන්න තියෙන chances හරිම අඩුයි. එහෙම ඒක මේ කොහෙවත් හැංගිලා තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ යම් තැනකදී වෛද්‍යවරුන් චෝදනා කරන චෝදනා පදනම් විරහිතයි කියලා ඔබතුමා ඔය කරන පැහැදිලි කිරීමත් එක්ක අපිට එන්න තියෙන්නේ. ඔව් ඇත්තටම ඔව් සමහරක් වෙලාවට කලාතුරකින් එකක් කොහේ හරි නොදැනුවත්වම එහෙම වෙනවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි නැත්තම් සෑම මරණයක්ම පාහේ මේ වෙන විට අපි බලාපොරොත්තු නොවු ආකාරයට උදාහරණයක් විදිහට ගත්තොත් අපි යම්කි සල්ල කර්මයකට රෝගය භාජනය කිරීමේදී ඒ සල්ල කර්මය සිදු කිරීමේදී රෝගයා මිය ගියොත් ඒක සමහරක් වෙලාවට PCR නොකර ඉන්න පුළුවන්. එසේ නොවන සෑම මරණයකදීම මේ කාලය තුලදී මේ PCR පරීක්ෂණයක් කරනවා. මේ මරණය සිදු වෙලා තියෙන කෙසේද කියලා දැනගන්න. ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යතුමනි දැන් යම් තැනකදී කෙනෙක් කිව්වොත් මේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අද 2386ට සීමා වෙලා තියෙන්නේ පවතින ධාරිතාවත් එක්ක කරන්න පුළුවන් PCR ප්‍රමාණය මෙච්චරක් හින්දා 10000ක් කරලා 10000න් මේ වාර්තා වෙන ප්‍රමාණයද දන්නේ නැහැ කියලා කෙනෙක් 10000ක් නෙවෙයි මම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්තොත් ඒ ප්‍රමාණය මත පදනම් වෙලා තමයි මේ දෛනික රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නේ කියලා රට ඇතුලේ මේ වෙලාවේ ප්‍රමාණවත් විදිහට ආසාදිතයන් සොයාගන්න PCR පරීක්ෂණ සිදු කරනවා. මේ වගේ රෝගය ගොඩක් පැතිරෙන වෙලාවල දැන් අපි ගත්තොත් මීට මාස අපි ඔක්තෝබර් සැප්තැම්බර් කාලය ගත්තොත් දැන් ඒ කාලේ PCR පරීක්ෂණ මම හිතන්නේ 10000කට වඩා කෙරුණා දිනකට. ඒතර ඒ කාලේ ගොඩක් රෝග ලක්ෂණ නැතිවත් හොයාගත්තා.
මොකද ඒ තරමට ඒක ක්‍රියාශීලීව කෙරුණා. ඒක කරන්න පුළුවන්කමක් තියුණා රෝගීන් සංඛ්‍යාව අඩු නිසා. ඒතර රෝගීන් සංඛ්‍යාව ඉන්නේ 500 නම් ඒ 500 ආශ්‍රිතයෝ ඉන්නේ තවත් 1500ක් වෙන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රමාණයට කරන්න පුළුවන්. නමුත් රෝගී සංඛ්‍යාව වැඩි වෙනකොට ඒතර ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒතර ඒ නිසා මේ වගේ රෝගීන් සංඛ්‍යාව හුඟක් වැඩි වෙනකොට ස්වාභාවිකම සිද්ධ වෙන දෙයක් තමයි රෝග ලක්ෂණ වැඩිපුර තියෙන අය තමයි මේ පරීක්ෂණයට ලක් වෙන්නේ. ඒ වගේමයි අනිත් අතට ඒ රෝග ලක්ෂණ තියෙන අය රෝහල් වලට ආවම රෝහල් වලනොත් ඒ පරීක්ෂණ කරනවා. ඉතින් එතකොට මේ පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණයක් කරොත් අපි රෝග ලක්ෂණ නැති අය ගැන හොයලා මීට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වගේ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනකොට ඒක වෙනවා. මෙතන මේ ගැටලු දෙකක් තියෙන ඔබ කලින් අහපු ප්‍රශ්නයත් එක්ක සම්බන්ධව. එකක් තමයි මේ මරණ වාර්තා වීම සම්බන්ධයෙන්. දැන් මුලදී මේ මරණ වාර්තා කිරීමේදී දැන් කොවිඩ් පොසිටිව් වෙන හැම මරණයක්ම කොවිඩ් කියලා වාර්තා කරනවා. නමුත් ඊට පස්සේ කොවිඩ් මරණ වාර්තා කිරීමේදී කොවිඩ් නිසා මිය යන තමයි වාර්තා කරන්නේ. ඒතකොට ඒක පිළිගත්ත ක්‍රමවේදයක්. ඔව් සමහර වෙලාවට වෙන සංකූලතා මත පදනම් වෙලා මිය ගිය අයත් කොවිඩ් තියෙනවා නම් මේ ගොඩට වැටුණා. දැන් ඒක නවත්තලා තියෙනවා. දැන් ඒක නවත්තලා තියෙනවා. එතකොට ඒ නවත්තපු එක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්. නමුත් එහෙම තමයි වාර්තා වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක පිළිගත්ත ක්‍රමවේදයක් ඒක. හැබැයි මම පුද්ගලිකව හිතනවා අර අනිත් කොටසත් වෙනම වාර්තා වුණා නම් වඩාත් හොඳයි කියලා. දැන් අපි එහෙම ක්‍රමවේදයක් තමයි මාතෘ මරණ ගැන වාර්තා කරනකොට යන්නේ. දැන් මාතෘ මරණයක් කිව්වහම සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ මේ ගැබ්බර කාන්තාවක් මිය ගියහම එතකොට අපි බොහෝ විට හිතන්නේ මේක මේ ගැබ්බර වීමට සම්බන්ධ දෙයක් කියලානේ. නමුත් එයා ඇක්සිඩන්ට් එකකින් මරුණත් ඒක මාතෘ මරණයක් විදිහට වාර්තා වෙනවා. එතකොට ඒක අපේ සංඛ්‍යා ලේඛන වලට වැදගත්. ඉතින් මම හිතනවා මේ දෙකම වෙන වෙනම වාර්තා වුණා නම් වඩාත් හොඳයි. ඒතර අපිට හරි අවබෝධයක් එනවා මොකද්ද මේකේ තියෙන தත්ත්වය කියන එක. අනෙක් අතට සමහර වෙලාවට දැන් මේ PCR පරීක්ෂණ වැඩියෙන් කරනකොට සමහර වෙලාවට මොනවා හරි තාක්ෂණික දෝෂ නිසා ලැබ් එකක වෙන දිනක කරන PCR පරීක්ෂණ පරක් වෙන්න පුළුවන්. ඒතර ඊළඟ දවසට එකතු වෙනවා. ඒතර ඒ නිසා මේවයි තියෙනවා මේ අතපසු වීම වෙනවා සමහරලාට. එතකොට ඒ නිසා දැන් ඇත්තටම අද PCR පරීක්ෂණ කරන දේවල් කරන්න තියෙන දේවල් ටික ඔක්කොම කරොත් අද සංඛ්‍යාව මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මං හිතන්නේ මෙතන ගැටලුව තියෙන්නේ මේ සංඛ්‍යාවටත් වඩා මේ වගේ වසංගත තත්ත්වයක් එනකොට මේ පිළිබඳ විශේෂඥවරු මේක පිළිබඳ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න ඕන. දැන් අපි ඇමරිකාවේ කරපු ප්‍රෙඩික්ෂන් එක අපි කියන්න හදනවා මේක වැරදි කියලා. ඒක වැරදි කියලා කියන්න හදනවට වැඩිය වැදගත් වෙන්නේ ඒකට අපි යන්න නොදී ඉන්න එක. ඒ කියන්නේ අපේම පුරෝකතනයක් තියෙනවද කියන කාරණේ පිට ප්‍රශ්නයක්. අපේම පුරෝකතනයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. දැන් මොකද මේක දැන් මට සමා වෙන්න ඔබතුමා කියපු කාරණා මම ඊළඟට ප්‍රශ්න කරන්න හිතේ විජේසූරිය මැතිතුමනි අපේ තියෙනවද එහෙම පුරෝකතනයක්? සෞඛ්‍ය අමාත්‍යාංශයේ? ඔව් ඇත්තටම අපේ මේ වසංගත රෝග එක කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ සාමාන්‍යයෙන් එන දත්ත මොන මොන ප්‍රදේශයෙන්ද එන්නේ මොන මොන ආකාරයටද එන්නේ කොයි ආකාරයද මොන මොන කැටගරිස් වලටද ගිහිලා තියෙන කියන එක පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව එවැනි පුරෝකතනයක් කරනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ප්‍රස්ථාරගත කරලා කොයි විදිහටද යන්නේ කියන එක පිළිබඳව දෙයක් කරනද ඒ පුරෝකතනයත් එක්ක ඒවත් සමගම තමයි ඔය යම් ලොක්ඩවුන් කරන දේවල් යම් සීමා නිර්ණයන් කරන දේවල් කරන්නේත් ඒවත් එක්කම තමයි. ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ ඊට වැඩි වෙනස් අර්ථකථනයක්ද ඔබතුමා අපේක්ෂා කරන්නේ? මේ පුරෝකතනය කීමේදී පුරෝකතනයේ එක එක දැන් අපි ඔය ඇමරිකාවෙන් දීපු මේක බැලුවොත් ඒකේ මට්ටම් තුනක් පෙන්නනවා. මේක හුඟක්ම වැඩි වුණොත් කොහොමද වෙන්නේ? මධ්‍යම මට්ටමෙන් අඩු මට්ටමෙන් වැඩි වුණොත් කොහොමද කියන එක. ඒක තමයි මේ පුරෝකතනයක නිසි ස්වභාවය. ඒතර එහෙම වුණොත් තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේකට ලෑස්ති වෙන්න. අපි හිතලා ලෑස්ති වෙනවා නරකම දේ වුණොත් අපි ලෑස්ති වෙලා ඉන්නවා කියන පදනමෙන් සහ නරකම දේ වළක්වා ගැනීම සඳහා නිසි ආකාර ගත්තොත් මේ පියවර ගත්තොත් දැන් මේක අපි ගනිමු දැන් අපිට මේ වගේ වැසනයක් වෙච්ච කන්නේ යුද්ධ කාලේ. දැන් අපි හිතනවා සමහරට දැන් යුද්ධේ අපිට අපි හිතමු නිකන් උදාහරණයකට ගමු LTT එකට මෙච්චර සංඛ්‍යාවක් බඳව ගත්ත කියලා ආරංචි වෙනවා. දැන් මේ බඳවගත් සංඛ්‍යාවත් එක්ක අපි දන්නවා මේ ප්‍රදේශයේ LTT එකේ ශක්තිය වර්ධනයක් තියෙනවා කියලා. නමුත් ඒ වර්ධනය දවස් 4-5ක් යනකොට හරපස් ගුණයකින් වැඩි වෙන්නේ නැහැ. නමුත් මේක එහෙම නෙමෙයි. මේක වසංගතයක්. මේක බෝ වෙන එකක්. ඒකයි වෙනස තියෙන්නේ. ඒතර මේක බෝ වෙන එකක් නිසා මේක බෝ වීම ඉතා ඉක්මනින් වැඩි වෙනවා. ඒතර දැන් මේ වැඩිවීම සිද්ධ වෙන්නේ නිකන් මේ වගේ වැඩිවීමක් නෙමෙයි. මේක මෙහෙම වැඩි වෙන්නේ. තාම ශීඝ්‍රයෙන් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒක අපි දැක්ක වෙන රටවලත්. එතකොට ඒ දත්ත පදනම් කරගෙන තමයි අපි මේකට සූදානම් වීම වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මම දන්නේ නැහැ ඒ නිසි පණිවිඩය මේ පිළිබඳ තීරණ ගන්න අයට මේකේ තියෙන අවදානම නිසි ආකාරයෙන් පෙන්වලා දීමක් සිද්ධ වුණාද කියන මම දන්නේ නැහැ.
අනෙක් පැත්තෙන් දැන් ආනන්ද විජේතුමතුමනේ දැන් IDH රෝහල සම්බන්ධයෙන් කතා කරද්දී සහ එතනින් එළියට ඇවිල්ලා කතා කරද්දී මේ වෙලාවේ මේ ආසාදිතෙන් වාර්තා වන ප්‍රමාණයත් එක්ක අපේ රටේ රෝහල් පද්ධතියට දරන්න පුළුවන් වේද? IDH රෝහලට දරන්න පුළුවන් වේද මේ දෛනික රෝගීන් වාර්තා වීම සහ ඔබතුමාලා රෝහලට එන ප්‍රමාණය අනුව? නෑ මෙහෙමයි මේක දැන් එක හැම දෙයකම යම්කිසි සීමාවක් තියෙනවනේ. දැන් ඒ කියන්නේ සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නෑ තාම නෑ. දැන් ඒ කියන්නේ තාම ඔබතුමාලා කියන්නේ පාලනය කරගත සීමාවේ ඉන්නේ. නෑ තාම අපි මේ මට්ටම තියාගත්තොත් අපිට මේ රෝහල් පද්ධතිය තුළ මේ ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්න පුළුවන්. තාම. නමුත් තව ටිකක් වැඩි වුණොත් මේක සීමාව ඉක්මව වෙනවා. ඒක කිසිම රටකට තව ටිකක් වැඩි වුණොත් කියලා ඔබතුමාලා අදහස් කරන්නේ කොච්චර සීමාවක්? දැන් දෛනිකව වාර්තා වෙන 2300 කරනවනේ. අපි සාමාන්‍යයෙන් දැන් පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල. එතකොට අපේ plan ABC කියලා අපි හදාගෙන තියෙනවා. දැන් මේ මට්ටමට આવොත් මේ විදිහට යනවා. මේ මට්ටමට આવොත් මේ විදිහට යනවා. ඉතින් ඒ ආකාරයට තමයි අපි ක්‍රමක්‍රමයෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ වැළඳුන රෝගී ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක හෝ නැත්නම් අපි අර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා තියෙන ඒ වගේ ස්ථානයක තබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි තවමත් අපි ගිහිල්ලා නැහැ. නිවෙස්ගත ප්‍රතිකාර කරන ක්‍රමවේදයකට අපි ගිහිල්ලා නැහැ. සමහරක් වෙලාවට අපේ අර ડોક્ટર විජේවික්‍රම කිව්වා වගේ මේක අපිට දරා ගන්න බැරි තත්ත්වයට ගියොත් සමහරක් වෙලාවට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයකට අපි ඉදිරියේදී යන්න බැරි නෑ. දැන් ඔබතුමාලා විශ්වාස කරන 2386 2500ත් පහු කරා. ඔබතුමාලට දරා ගන්න බැරි වෙයි නිවෙස්ගත ප්‍රතිකාර වලටත් යන්න වෙයි කියලා ඔබතුමාලා පුරෝකථනය කරලා තියෙන දෛනික ආසාදිතයන්ගේ මට්ටම කීයද? මෙහෙමයි අපි සාමාන්‍යයෙන් ලංකාවේ රෝගී ඇඳම් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ ප්‍රමාණයට දරා ගන්න බැරි ප්‍රමාණයක් ගියොත් අපි නිවෙස්ගත ක්‍රමයකට යන්න වෙනවා. ඔව් ඒ එතන කොතනද ඔබතුමාලේ සීමාව හඳුනගෙන තියෙන්නේ? ඔව් ඒක මෙහෙමයි. ඒක දැන් අද මට මෙතෙන්දි කියන්න බෑ මෙන්න මේ සංඛ්‍යාවට ආවොත් මෙහෙම කරනවා කියන එක කියන්න බෑ හැබැයි. එතකොට අපේ තියෙන ඇඳම් සංඛ්‍යාවයි මේ ඊට අමතරව සාමාන්‍යයෙන් දෛනිකව පිටවෙන ප්‍රමාණය ගැන බලන්න ඕනේ. දැන් අපිට දවසකට 2500ක් විතර එනවා. මේ දක්වා දවසකට ප්‍රතිකාර ලබාගෙන පිට වූ සංඛ්‍යාව ඔන්න දැන් තමයි 1000ක් වෙන්නේ. 1000ක් වෙන්නේ. මේක අර සමානුපාතිකත්වයක් තියෙන්න ඕනේ. මෙහෙන් යන ප්‍රමාණය අන්නේ තත්ත්වයටපත් වෙලා මේක තිබුණොත් අපිට ඔය කියන ආකාරයේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයකට යන්න ඕනේ නැහැ. නමුත් මේක හැමදාම දවසේ වැඩි වෙන ප්‍රමාණය 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මාසයක් වගේ කාලයක් ගියොත් මම හිතනවා අපිට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයකට යන්න වේවි මේ ඇඳන් සංඛ්‍යාව සීමිත වෙලා. එතකොට එහෙම ගියත් අපි මේ සෑම කෙනෙක්ම රෝගියෙක්ම නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයකට යන්නේ නැහැ. එතකොට ඒකටත් අපි ක්‍රමවේදයක් තියෙනවා. තියන්න පුළුවන් සුදුසු පුජ්‍යලයා කවුද? ඒක භෞතික පහසුකම් ගැන බලන්න ඕන. ඒ පුජ්‍යලයාගේ දැනුම ගැන බලන්න ඕන. ඒ පුජ්‍යලයාගේ රෝගී තත්ත්වය ගැන බලන්න ඕන. ඒ වගේම අපි භෞතික වෙන ක්‍රමවේදයක් හදන්න ඕන. ඒ පුජ්‍යලයන් කන්ටැක්ට් කරලා කොහොමද ඒගොල්ලොන්ගේ තොරතුරු ලබාගෙන රෝගී තත්ත්වය නිරීක්ෂණය කරන්න කොහොමද කියලා. අන්න ඒ වගේ යාන්ත්‍රණයක් හදාගෙන තමයි එහෙම ගියොත් යන්නේ. නමුත් අපි ඒ තත්ත්වයට ආවොත් යන්න කියලා සූදානම් පිට ඉන්නවා දැන්. ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමනි මේ වෙලාවේ ඔබතුමාගේ IDH රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කීර්ණෙක් කොවිඩ් ආසාදිත විදිහට වාර්තා වුණා? මට හරි හැටිම ගාන කියන්න අමාරුයි. මං හිතන්නේ මේ වෙනකොට මං හිතන්නේ 25ක් විතර වාර්තා වෙලා ඇති. 25ක් විතර වාර්තා වෙලා මේ වෙනකොට 20ක් හෝ 25ක් විතර වාර්තා වෙන්නේ නැති කියලා මං හිතනවා. ඒ කියන්නේ ඔබතුමා කියන කාර්ය මණ්ඩලය. ඒ කියන්නේ ඔවුන්ගේ සුවවිච්ච ප්‍රමාණයක් ඉන්නවා. ඔව්. ඒ කියන්නේ දැනට සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල ගැටලුවක් විදිහට මේ සෞඛ්‍ය අංශවල ඉන්න අය රෝගී තත්ත්වයට පත්වීම සමහර තැනකදී අභියෝගයක් වෙලා තියෙනවා. IDH රෝහලට ඒ අභියෝගය ඇවිල්ලා නැද්ද? නෑ IDH රෝහලට ඒ අභියෝගය ඇවිල්ලා නැහැ. ඇත්තට මේ තත්ත්වය ඇති වුණේ පසුගිය දෙසැම්බර් වල. ඒ කියන්නේ දෙසැම්බර් දක්වා ආපු රෝගීන් දැන් දිගටම අපේ රෝහලට රෝගීන් ආවනේ. නමුත් ඒ රෝගීන් සමග රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සත්කාර කිරීමේදී අවශ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් සියල්ල අරගෙන රෝහල් කාර්ය මණ්ඩලය වැඩ කරේ. ඒ නිසා ඒ කාටවත් රෝගියෙකුගෙන් ඒක බැඳුන්නේ නැහැ. හැබැයි මේක දැන් ඊළඟට පසුගිය දෙසැම්බර් අන්තිමේ ජනවාරි කාලය වෙනකොට සමාජයේ යම්කිසි පැතිරීමක් ඇති වුණා. ඒතකොට ඒකත් එක්ක ඇත්තටම මේ අයට සමාජයෙන් තමයි මේක හැදුනේ. ඉතින් ඒ தත්ත්වය ඕන තැනක වෙන්න පුළුවන්. රෝහලේ
ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ නෙවෙයි ඔවුන්ට පරිබාහිරව තමයි මේ ඒ කියන්නේ අපි මිනිස්සු ගෙවල් වලින් ඉඳන් වැඩට එනවා බස් එකේ වැඩට එනවා කඩ පිල් වලට යනවා. ඉතින් ඒ වගේ ස්ථාන වලින් තමයි මේක වැළඳුනේ. ඇත්තටම මේ කියන්නේ සේවය කරන පිරිසට රෝහල ආරක්ෂිත ස්ථානය. බොහෝ විට ආරක්ෂිත ස්ථාන මට එන්න ඕන වෙලා මට එන්න වෙලා ඕන වෙලා තිබුණොත් ඒකයි දැන් අද වෙනකොට හෙද කාර්ය මණ්ඩලයේ 70කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදිත විදිහට වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝහල් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත තැනක්ද? රෝහල අනාරක්ෂිත තැනක් තත්ත්වයට පත් වෙන තත්ත්වයට අපි පත් වෙලා නැහැ. මොකද අපි ඇතිතරම් ප්‍රමාණවත් තරම් ආරක්ෂිත මෙවලම් අපි ළඟ දැනට තියෙනවා. අපි ඒව ලබා දෙනවා. ඒතර ඇත්තටම මේ වැඩ කරන අයගේ අපි බැලුවම දැන් අපේ කාර්ය මමගේ ඍජුවාරයේ ළමා රෝහල ගත්තත් සාමාන්‍යයෙන් සතියකට කාර්ය මණ්ඩල මේ කාලවකවානුවේ දෙන්නේ 3 දෙනෙක් වාර්තා වෙනවා. මේ අයගේ අපි අතීත මේ හිස්ට්‍රිය නැත්තම් ඒ ඉතිහාසය අරගෙන බැලුවොත් කොහොමද හැදිලා තියෙන්නේ කියලා බොහෝ විට ඔහුගේ නිවසේකට තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ආශ්‍රිතයෙකුට තිබිලා තියෙනවා. ඔවුන් පිටත අය. රෝහල තුලද නෙමෙයි. රෝහල තුලදී රෝගියෙක් හිටපු ස්ථානයක අපේ කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයන් අරගෙන බැලුවොත් අපි සමහරක් වෙලාවට එහෙම වෙන් කරන සමහරක් ගැටීමක් කරලා තිබ්බොත් ඔවුන්ට එහෙම ආසාදනය වීම ඉතාමත්ම අල්පයි. ඇත්තටම රෝහල තුලදී හැදිච්ච අවස්ථාවන් මේක මම හිතන්නේ යටාර්ථවත් වැදගත් වෙනවා. ඒක කියන්න ඕනේ. රෝහල තුලදී හැදුන අවස්ථාවන් වාර්තා වෙන්නේ මේ රෝහල් කාර්ය මණ්ඩලයේ සමහර වෙලාවට 4-5 දෙනෙක් එකතු වෙලා එකට කෑම කනවා. අන්න එතකොට ඒ තිවිච්ච කෙනෙකුගෙන් අනිත් කෙනෙකුට හැදුන අවස්ථාවන් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ඒවා බලක්වන්න ඕන දේවල් නිසායි. ඒකත් කාර්මාලය කෙනෙකුට මිසක රෝගියාගෙන් නෙවෙයි. අන්න එතන තමයි පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙලා තිබුණා. අනිත් එක දැන් සමහර වෙලාවට දෙසැම්බර් මාසයේ ආරක්ෂිතව තිබුණා නම් සමාජයෙන් ඔවුන්ට බෝ වෙනවා වගේම යම් තැනකදී රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක්ට තිබිලා ආහාර පාන ගන්නකොට ඔවුන් අතර ඒක පැතුරුණා නම් දැන් අර ආරම්භයේදී තිබ්බ ආරක්ෂිත වැඩපිළිවෙල රෝහල් කාර්ය මණ්ඩල තුලත් මේ වෙනකොට ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් මේකේ ගැටලුව තියෙන්නේ දැන් මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග කියන එක අපි රෝගී සත්කාර සඳහා රෝහල් කාර්ය මණ්ඩලය යොමු වෙනකොට මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග සියලු දෙනාම හොඳින් ගන්නවා. නමුත් ගැටලුව වෙන්නේ සමහර වෙලාවට මේ අපේ චර්යාවන් වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ එකට එකතු වෙලා අපේ 아무තු සංස්කෘතියක් තියෙනවා. අපේ සංස්කෘතියත් එක්ක එකට කෑම ගෙන යනවා, එකට බෙදාගෙන කනවා, සමහරවිට කෙනෙක් ගෙදරින් ගෙනල්ලා අනිත් පැත්තට බෙදාගෙන කනවනේ. ඉතින් ඒවා මේ අවස්ථාවේ වෙනස් විය යුතු වෙනවා. අනිත් පැත්තේ රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගෙන් තව කෙනෙකුට රෝගේ බෝ වුණා කියන තර ඔබතුමාලට වාර්තා වෙලා නැද්ද? තියෙනවා. දැන් අර ඒක තමයි මෙතුමා කිව්වේ. නෑ රෝහල් කාර්ය මණ්ඩලයෙන් වෙන්න පුළුවන්. රෝහල් කාර්ය මණ්ඩලයෙන් වෙන රෝගී තත්ත්වයක් මත පදනම් වෙලා අපි කෙනෙකුට වාර්තා වෙලා තියෙනවා. නෑ එහෙම නෑ. නෑ ඒ කියන්නේ වෙනත් රෝගියෙකුට. නෑ රෝහල් කාර්ය මණ්ඩලය නිසා යාගේ ගෙදර අනිත් අයට වැළඳිච්ච අවස්ථාවන් තියෙනවා. මේ වෙලාවේ දින 10න් ඇඳන් දහසක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් යනවා. දැන් ඒක එක් තැනකදී ඉදිරිය පිළිබඳව පුරෝකථනයක් එක්ක සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන භෞතික සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ වර්ධනය කිරීම වෙනුවෙන් අරගෙන තියෙන සාධනීය පියවරක්. හැබැයි ඒ මත පදනම් වෙලා මේ වෙලාවේ යම් සාකච්ඡාවන් සිද්ධ වෙනවා සහ යම් චෝදනාවන් සිද්ධ කරන සෞඛ්‍ය ශාස්ත්‍රයට ඇඳන් වැඩි කරාට වැඩක් නැහැ. ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණවත්ද ඒ ඇඳන් වලට රෝගීන් වාර්තා වෙනකොට සත්කාරක සේවාවන් සිද්ධ කරන්න කියන කාරණය සම්බන්ධයෙන් එළී සාකච්ඡාවක් සිද්ධ වෙනවා. චෝදනා සරුවනොත් ඒක ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමු මේ විරාමෙන් පස්සේ. අපි අද තීරණය සමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම ඍජුයාරය ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මැතිතුමන් ඒ වගේම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමන් එක්ක අපි තීරණය වැඩසටහනේ ඉන්නේ. විජේසූරිය මැතිතුමනි මම අර විරාමයට යන්න කලින් ඔබතුමාගේ විමසනවා කියලා කියපු කාරණේ අදන් වැඩි කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට මේ වෙලාවේ බඳවා ගන්නත් බැහැ නිලධාරීන්. ඔබතුමාලා විශ්වාස කරනවද ඇඳන් 10000ක් හැදුවට ඔය 10000 පිරෙන්නම රෝගීන් වාර්තා වුණාට පස්සේ සත්කාරක සේවා කරන්න මේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් පුළුවන් කියලා? ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියලා ගත්තම විශේෂයෙන්ම අපිට වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, ඒ වගේම රසායනාගාර ශිල්පීන් වගේ නිලධාරීන් තමයි තාමත්ම අත්‍යවශ්‍ය වෙන්නේ. එතකොට රසායනාගාර ශිල්පියෙක් හදන්න අවම වශයෙන් අවුරුදු 2ක්වත් යනවා. හෙද නිලධාරිනියක් හදන්න අවම වශයෙන් අවුරුදු 3ක් යනවා. වෛද්‍යවරයෙක් බිහි කරන්න වෛද්‍යවරයෙක් පත්වයටපත් කරන්න වසර 6ක් යනවා.
එතකොට අපිට මේ කාරණාව කියන එක වසර ගණනාවක් පුරා අපි බලාපොරොත්තු වෙලා ආපු ගමනක් නෙවෙයිනේ මේක. මේ වසර එකමාරක පමණ කාලයක සිට මුළු ලෝකෙම ඇති වූ තර්ජන තත්ත්වයක් අපේ රටට දැන් ඇවිල්ලා අපිටත් මේක දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ දක්වාම අපි අපේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළමනාකරණය කරගෙන යනවා. එතකොට මේ කරගෙන යන අතරතුර අපි කොරෝනා රෝගී තත්ත්වය පමණක් නෙවෙයි රෝහල් වලට සහ අනිකුත් දිවයිනෙන් පැමිණෙන අනිකුත් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුත් අපි කරන්න ඕන. අපි මේකට පමණක් අවධානය යොමු කරලා මේකෙන් මේ යන ප්‍රමාණය හෝ ආසාදිත වන ප්‍රමාණය අවම කරගත්තට වැඩක් නැහැ. රෝහලට පැමිණෙන අනිත් රෝගීන් ප්‍රමාණය මේ යනවා. ඒතර අපි ඒකත් වළක්වගෙන මේකත් අපි යම්කිසි ආකාරයකට කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි යම් ක්‍රමවේද අනුගමනය කරා රෝහලක ඉන්න වෛද්‍යවරුන් ප්‍රමාණය අර්ථ සත්කාර සේවාවන් පවත්වාගෙන යද්දී මේකටත් යම්කිසි ආකාරයකට අනුමත කරා. එතකොට මේ පසුගිය කාලයේදී අපි යම්කිසි ප්‍රමාණයක් ඇඳන් ගොඩක් වැඩි කරගෙන ආවා. එතකොට වෛද්‍යවරුන්ගේ යම්කිසි අපහසුතාවයක් ආව ප්‍රමාණය මදි වීම. හෙද නිලධාරීන්ගෙත් ඒ වගේම ආවා. ඊට පස්සේ අපි කරේ මොකද්ද? ඒ වෙන විට සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් 600ක් 700ක් විතර 700ක් පමණ ප්‍රමාණයක් පශ්චාත් වෛද්‍ය උපාධි සඳහා යොමු කරලා හිටියා. අපි මාස දෙක කාල සීමාවක් සඳහා එම වෛද්‍යවරුන් එතනින් මුදවා ගත්තා. එතකොට මුදවාගෙන වෛද්‍යවරුන් 700ක් අපිට නිදහස් කිරීමට හැකියාව ලැබුණා මේ කටයුතු සඳහා. ඒ වගේම හෙදිනිදාරින් ගත්තම හෙදිනිදාරනුත් ඉතා විශාල ප්‍රමාණයක් ඒ වගේම මේ 1700ක් විතර පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ පුහුණු වීම කටයුතු සඳහා ගිහිලා තිබුණා. ඒතකොට ඒ ප්‍රමාණයනුත් කොටස් වශයෙන් අපි අරගෙන මේ වෙනකට යොමු කරා. එතකොට මේ ළඟදී මෑතකදී යොමු කරපු ඒ වෛද්‍යවරුන් ප්‍රමාණය දැන් මම හිතන්නේ හෙට ඉඳන් ඒ සේවයට වාර්තා කරනවා. ඒ ප්‍රමාණය 400ක් පමණ ඉන්නවා. ඒ ප්‍රමාණය දැන් මදි වුණොත් අපි තව ඔප්ෂන් එකක් දැන් ගත්තා. මොකද මේ වෙන විට වෛද්‍ය විද්‍යාව හදාarලා විභාග අවසන් කරලා පිරිසක් ඉන්නව පත්තින් දෙන්න. ඉතින් අපි අද හවස සෞඛ්‍ය අමාත්‍යතුමියත් ඒ වගේම සෞඛ්‍ය ලේකම්තුමා සමග සාකච්ඡා කරලා අපි තීරණයක් ගත්තා. ඒ වෛද්‍යවරුන් ප්‍රමාණය අනුයුක්ත කරනවා රෝහල් වලට. අනුයුක්ත කරලා විශේෂඥ වෛද්‍යවරුන් යටතේ ඒ ප්‍රමාණය වැඩ කරද්දී රෝහල තුල අර පුහුණුව අවසන් වෙලා හොඳට පළපුරුදු වෛද්‍යවරුන් ඉන්නවා. අන්න ඒ පිරිස අරගෙන රෝහල් වලට අනුයුක්ත කිරීම සඳහා අපි තීරණයක් ගත්තා. එතකොට ඒක කරලා අවසන් වෙලා අපි මාස දෙකක් ගිය තැන තවත් වෛද්‍යවරුන් පිරිසක් විභාග අවසන් වෙලා පැමිණීමට නියමිතයි. එතකොට ඒ ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා යන්තා දුරකට අපිට කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. සමහර වෙලාවට යුරෝපීය රටවල මේ වෙලාවේ තියෙන සාකච්ඡාව තමයි අලුතින් බඳවා ගැනීම වලට වැඩිය ආසන්න වශයෙන් විශ්‍රාම ගියපු හෙද කාර්ය මණ්ඩල වෛද්‍යවරු යලි සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළ මේ තියෙන ව්‍යාකූලත්වය සමහන් කරගන්න පුළුවන් කියලා. අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ඔබතුමාලා කරපු සාකච්ඡාවේ මේ පිළිබඳ සාකච්ඡාවක් මතුවලා ඊට වඩා එහා ගිය දෙයක් කරා. මොකක්ද? වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් වසර 3ක් යනතෙක් වෛද්‍යවරුන් විශ්‍රාම යන්නේ නැහැ. එතකොට ඒ වෛද්‍යවරුන් පිරිස වාර්ෂිකව සාමාන්‍යයෙන් 800ක් පමණ විශ්‍රාම යන්න හිටියා නම් 800 වසර 3ක් යනතෙක් අපිට අපගේ සේවාවට එක් වෙනවා. ඊට අමතරව අපේ හෙදිනිදාරීන්ටත් ඒ වගේම වෛද්‍යවරුන්ටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. විශ්‍රාම ගියපු අයට කැමති නම් අපිට නැවත මේ සෞඛ්‍ය සේවයට ඇවිල්ලා ඒ ප්‍රතිකාර කටයුතු සඳහා එකතු වෙන්න පුළුවන්. 60න් විශ්‍රාම ගිය අයට යලි සේවයට අන්තර්ග්‍රහණය වෙන්න ඔබතුමාලා අවස්ථාවක් ලබා දීලා නැද්ද? පුළුවන්. එහෙම අය ඉන්නවනම් ඉල්ලුම් පත්‍ර දීලා ඉන්න පුළුවන්. මේ වෙනකොට ඔබතුමාලා ඒ සඳහා සාකච්ඡාවක් තියෙනවා. ඔව් නැහැ. ඒක ඇත්තටම මේ කටයුත්ත ආරම්භ වෙන ඊයේ පෙරේද ගත්ත තීරණයක් නෙමෙයි. මීට කලින් ඉඳන්ම තිබ්බා ඒක. එහෙම කැමති අය ඉන්නවනම් ඉල්ලුම් පත්‍ර දාලා එන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරුන් හිග රෝහල් වලට තමයි අපි ඒ අය අනුයුක්ත කරන්නේ. ඇදත් 10,000ක් ශ්‍රේෂ්ඨවට එකතු වුණාට පස්සේ ඔබතුමාලගේ උපකල්පනයේ තියෙන පුරෝකථනයේ තියෙන කොච්චර හෙද කාර්ය මණ්ඩලයක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මේ සත්කාරක සේවාව සඳහා අවශ්‍ය වෙයි කියලාද ඒ සඳහා වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම ඔය ගන්න ක්‍රියාමාර්ග දෙකෙන්ම හැකියාව ලැබෙනවා කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? ඇඳන් 10,000ක් වැඩි වුණොත් ඒ ප්‍රමාණය අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි. ඇඳන් 10,000 වැඩි වෙනවා කියලා කියන්නේ ඒක රෝහල්ගතම සේවාවක් නෙවෙයි. එතකොට ඒ අය අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියන්නේ රෝගය වැළඳිලා තියෙනවා කිසිම රෝග ලක්ෂණයක් නැහැ උණක් නැහැ හතියක් නැහැ දියවැඩියා නැහැ ප්‍රෙෂර් නැහැ උස්ම ගන්න අපහසුතාවයක් නැහැ. නමුත් අපි ඔවුන් වෙනත්ම මධ්‍යස්ථානයක රැක බලා ගන්න ඕන. ඒ රැක බලා ගැනීමේ පරමාර්ථ දෙකක් තියෙනවා. ප්‍රධාන පරමාර්ථ දෙකක්. එකක් තමයි මේ රෝගියා යම්කිසි අවස්ථාවකදී
රෝගය උත්සන්න වෙලා අපහසුතාවයකට නැත්නම් මේ තමත් අසාධ්‍ය තත්ත්වයකට පත් වීද කියන එක අධීක්ෂණය කිරීම. දෙවෙනි කාරණාව තමයි මෙම රෝගියා නිවසේ සිටියහොත් අනිකුත් අයට ගෙදර අයට සහ ආශ්‍රිතයන්ට රෝගය පැතිරවීම වළක්වීම සඳහා. ඒ නිසා තමයි මේ අතරමැදි මධ්‍යස්ථාන පවත්වන්නේ. ඒතකොට අතරමැදි මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් රෝගීන් 100ක් ඉන්න තැනකට වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් 4 දෙනෙක් පමණ හිටියොත් අපිට ඔවුන්ගේ ඒ ප්‍රතිකාර කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් රෝගය වැළඳිලා ඒ අයට රෝග ලක්ෂණ තිබිලා හති ඇදුම වගේ තියෙනවා, ඒ වගේ මුසුගන අපහසුතාවයන් තියෙනවා. ඒ වගේ ස්ථානවලට වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් යොදවන්න ඕන. අන්න ඒ ආකාරයේ මේ යම්කිසි ආකාරයක ස්ට්‍රැටජි එකක් අපි හදාගෙන තියෙනවා මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ වෙලාවේ ඔක්සිජන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. එන්නත් කරණය පිළිබඳවත් සමාජයේ සාකච්ඡාවක් තියෙනවා. දැන් එන්නත් ගහ ගන්න ඕන කියලා යම් තැනක හිටියා කොහෙන් හරි එන්නත ගහ ගන්න ඕන කියලා. දැන් එන්නත් දෙකක් තියෙන හින්දා මොකද්ද ගහගන්නේ කියන තැනත් ඔබ ඉන්නවා. සමහරවිට වයිතුමනේ මොකද්ද අපි එන්නත් කරගන්නේ ස්පුට්නික් හොඳයිද නැත්නම් සයිනෝෆාර්ම් හොඳයිද කියලා සමහර වෙලාවට ඔබතෝකෝටික ප්‍රශ්නයක ඉන්නා වෙන්න පුළුවන්. මොකක් හරි කමක් නැහැ. එන්නත් කරන වැඩපිළිවෙල තුළ විධිමත්ව කොහොමද සිද්ධ කරන්න කියන කාරණේ සම්බන්ධව අපි කතා කරමු. ආනන්ද විජේක්ට වයිතුමනේ දැන් පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී වාර්තා වලට වැඩිය ආසාදිතින් වාර්තා වෙන්නේ තුන්වෙනි රැල්ලේදී මේ වාර්තා වෙලා තියෙන B117 ප්‍රභේදයයි ඊට පස්සේ යලි බ්‍රිතාන්‍ය ප්‍රභේදයට B1617 කියන ප්‍රභේදයයි ඉතාමත්ම වේගෙන් ප්‍රජාව තුළ පැතිරලා යන හින්දා. ඔබතුමාලා වෛද්‍යවරයෙක් IDH රෝහලේ මේ පිළිබඳව කරන පූර්ව පරීක්ෂණ තුළ ඔබතුමාලට වාර්තා වෙලා තියෙනවද අර පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී වඩා ජීවිත හානි කිරීමේ ප්‍රවණතාවයක් මේ තුන්වෙනි රැල්ලේ ව්‍යාප්තියත් එක්ක තියෙනවා කියලා? ඒ පිළිබඳ දත්ත දෙන්න තාමත් මම හිතන කල් වැඩි. නමුත් අපිට පේන විදියට උත්තරය සරලව කිව්වොත් ඔව්. මොකද අපිට පේන විදියට මේ පහුගිය සති 3 ඇතුළත ආපු රෝගීන්ගේ සංකූලතාවය නැතිවීම වැඩි. සංකූලතාවය නැති වෙනවා කියන්නේ ඔවුන්ගෙන් මේ යාමේ ඉඩකඩ වැඩි. ඉතින් රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් අපි දකින්නේ. ඉතින් තාමත් මේක රැල්ල තුන්වෙනි රැල්ල ඇති වෙලා සති 3 නිසා අපිට නිවැරදිවම කියන්න අමාරුයි මේකේ මරණ සංඛ්‍යාව වැඩිද කියන එක ස්ථිරවම. නමුත් දැනට අපිට පේන විදියට එහෙම තමයි පේන්නේ. අර පළවෙනි රැල්ලේ දෙවෙනි රැල්ලේදී වැඩිය රෝගය පැතිරෙන වේගය වැඩි වගේම රෝගයට ග්‍රහණය වෙන වයස් කාණ්ඩවල වෙනසකුත් තියෙනවා නේද? පළවෙනි සමහරවිට දරුවන්ට වාර්තා වීම පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී අඩු වුණා. හැබැයි මේ වෙනකොට ගර්භණී මාතාවන්ට, ලදරුවන්ට විසුදු වයස් භේදකින් තොර වාර්තා වෙනවා. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඔව් ඒක එක පැත්තකින් මේ ඔබ කියව ආකාරයට මේ වෛරසය ඊටාම ඉක්මනින් පැතිරෙනවා. අනිත්කුත් ඇති වුණ වෛරස ප්‍රභේද වලට වඩා පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තත්කාලයේ ඇති වුණ වෛරස ප්‍රභේද වලට වඩා මේ දැන් තියෙන ප්‍රභේදයේ ඊටාම වේගෙන් පැතිරෙනවා. ඒක එක් හේතුවක්. අනිත් එක තමයි ඕනෑම වසංගතයක මේක ඉක්මනින් වැඩි වෙනකොට ජනගහනය ඕනෑම ස්තරයකට මේක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අද දකින්නේ අර පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල නොදැක්ක ජන කොටස් මේකට ගොදුරු වෙනවා. ඉතින් ඒකත් එක්කම අපි දකිනවා මේ අය සංඛ්‍යාව වැඩි වෙනකොට සංකූලතාවය නැති වෙනවා වැඩි. දැන් ඒ වගේම මරණ ඇති වෙන තියෙන ඉඩකඩත් වැඩි. ඉතින් අර ඩොක්ටර් විජේසූරිය කලින් කියපු දේ මම හිතනවා මේක අපි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මේ ඇඳන් වැඩි කළා ඊළඟට අපිට ඒකට සහයෝගය දෙනවා යුද හමුදාව සහ අනෙකුත් හමුදාවන්. දැන් ඒ සියලු දෙනා මේකතු වෙලා මේ ඇඳන් වැඩි කළා මේ පහසුකම් වැඩි කරන්න හදනවා. නමුත් කොයි වෙලාවකවත් හිතන්න එපා මේක මේ ඕනෑම තත්යකට රුතු දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හැමදේම සීමාවක් තියෙනවා. ඒ නිසා ඒක අපි මං හිතන්නේ ජනතාව විදියට තේරුම් ගන්න ඕන. නෑ අපි ලෙඩ වුණාට කමක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි ගැන බලාගනී කියලා හිතලා නම් ඉන්න එපා. එහෙම ඉන්න පුළුවන් තත්යක් නෑ. මොකද අර ඇමරිකාවේ ප්‍රෙඩික්ෂන් ගැනත් ඒවත් වෙන්න පුළුවන් දේවල් කියන අදහස අපි තියාගන්න ඕන සමහර විට. ඒ වගේම මේ ජනතාවගේ ලොකු මේ වගකීමක් තියෙනවා මේ අවස්ථාවල් වලදී ඔවුන්ගේ හැසිරීම් රටාවල් ගැන බලන්න. දැන් ඒ වගේම බලන්න පසුගිය දිනවල මම දැක්කා ප්‍රවෘත්ති විකාශය වෙන වෙලාවේ සමහර ගම් මේ ලොක්ඩවුන් කරලා නැත්නම් සංචාරන සීමා පවත්වලා තියෙනවානේ. බලන්නකෝ ඇවිල්ලා ඒ අය දවස් 2කට නැත්නම් 3කට සංචාරන සීමා පැවැත්වුවට පස්සේ දැම්මට පස්සේ ඇවිල්ලා කොච්චර උද්ඝෝෂණය කරනවද කියලා. අපිට කිව්වේ නැහැ, අපි දන්නේ නැහැ, මෙහෙම දාලා තියෙනවා, අපි ගැන හොයන්නේ බලන්නේ නැහැ, අපිට කන්න බොන්න නැහැ කියලා එහෙම ගොඩාක් අයගේ ඒකට විරෝධතාවයන් දක්වනවා. ඒ වගේම මම කියන්න කැමතියි ඩොක්ටර් ජයවික්‍රම අපි අර දෙවෙනි රැල්ල ආපු වෙලාවේ කොළඹ අවට විශේෂයෙන්ම තොට ළඟ ඒ ප්‍රදේශයේ කොළඹ සිටි එකේ මේ ඔය වගේම ලොක්ඩවුන් කිරීමක් කරා. ඒ අවස්ථාවේදී දවස් දින 10කට ඒ ප්‍රදේශ වහලා තිබුණා. ඒ දින 10ට
බිලියන 3.2ක් ගිහිලා තිබ්බා ඒ ප්‍රදේශයේ ඒ ජනතාවට ආහාර සැපීම් සපයන්න. ක්‍රමබීම් සපයන්න. මේක යම්කිසි කෙනෙක් ඉතා පහසුවෙන් සැහැල්ලුවෙන් කිව්වට අපි මේක හැම පැත්තක් ගැනම හිතන්න ඕන. අභියෝගයක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමේ යම්කිසි අභියෝගයක් තියෙනවා. ඒක නිසා යම් අය චෝදනා කරනවා තමයි මේක ලොක්ඩවුන් කරන්න, මේක වහන්නේ නැහැ. හැබැයි ඒකත් එක්ක එන ප්‍රතිවිපාක, පසු විපාක ගැන අපි හිතන්න ඕන. කොයි ආකාරයකටද එන්නේ, කොහොමද මේක කරන්න පුළුවන්? සෑම දෙයක්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන්න එපා. මම හිතන්නේ කිසිම රටක් ලොක්ඩවුන් කිරීම තුලින් පමණක් ගොඩ ඇවිල්ලා නැහනේ. එහෙම ඇවිල්ලා නැහැ. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාත් කිව්වා මේකට තියෙන ලොකුම විසඳුමක් තමයි එන්නත් කරන එක. දැන් ඔබතුමා කිව්වා එන්නත් කරන ගැන කතා කරනවා කියලා. ඔව් ඒක පිළිබඳව අපි කතා කරලා යුතුයි. දැන් ඒ හැම දෙයක්ම අපි දැන් සමාන්තරව යනෝනේ. ලොක්ඩවුන් කරනවා කියන සංචරණ සීමා යම්කිසි ආකාරයකට දැන් කරගෙන යනවා. ඊට පස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කරගෙන යනවා. එන්නත් කරන්නේ කරගෙන යනවා. මේ හැම පැත්තෙම මම හිතනවා මේකට අපි යම්කිසි ආමන්ත්‍රණය කිරීමක් දැන් කරගෙන යනවා. එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ඔබතුමාලාට එනවා. ඊට කලින් මේ ආනන්ද විජේවික්‍රම මැතිතුමනි දැන් සඳහන් කරන්න ඇඳවල් 10000ක් නිර්මාණය කරනවා කියලා ඔබටත් ඇඳක් හිමි කියලා ආසාදිතෙක් වෙන්න උත්සාහ කරනවා. මේ සියලු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්නේ ඔබ එතෙන්ද නොගෙහින් ඇඳවල් 10000ක් හදන එක ලේසියි. හැබැයි ඊට වැඩිය අමාරුයි ආසාදිතෙක් නොවී ඉන්න එක මේ වෙලාවේ. ඔබ කරන්න ඕන අන්නේ කාරණේ. ඒක ටිකක් අපි දන්නවා අපිට දැන් ගිය අවුරුද්දේ මැද කාලේ වගේ දැන් එංගලන්තයේ ලන්ඩන් නුවර සම්මන්ත්‍රණ ශාලාව මේක ඉතාම විශාල සම්මන්ත්‍රණ ශාලාවක්. ඒ සාමාන්‍යයෙන් මේක ජනතාව 5000ක් විතර රැස් වෙන සම්මන්ත්‍රණ තියන්න පුළුවන් තියෙන ස්ථානයක්. ඒ සම්මන්ත්‍රණ ශාලාව පරිවර්තනය කරා රෝහලකට. එච්චර ප්‍රමාණයක් එහෙම කළත් ඒ අය කොටසක් ගෙදර තියලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ විතරක් නෙමෙයි රෝහල්ගත වෙන අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් 15ක් විතර ප්‍රමාණයක් මිය ගියා. ඒතර ඒ වගේ තත්යකට තමයි ගියේ. ඒ එච්චර පහසුකම් තියෙන රටක ඒ වගේ සම්මන්ත්‍රණ ශාලාවල් වෙනස් කළා ඒවා රෝහල් තත්ත්වයට පත් කළා එහෙම කරන තත්ත්වයක තියෙද්දි. ඒ නිසා මේක ලොකු ප්‍රමාණයකින් වැඩි වුණොත් ඒක කිසිම රටකට දරා ගන්න බෑ. ඒ නිසා ඔබ මේ පිළිබඳව හිතන්න අනෙක් පැත්තේ මට එන්න ඕන වෙලා තිබුණේ ආනන්ද විජේවික්‍රම මැතිතුමනි මේ දේ වෛද්‍යතුමනි දැන් මේ වෙලාවේ කොවිඩ් හැදිලා රෝහල්ගත වෙලා ඉඳලා සුව වෙලා ගෙදර ආපු අය යම් තැනකදී ඒ රෝග ලක්ෂණ පෙන්නනවා නම් PCR කරන්න ඕනේ නැහැ, ඇන්ටිජන් කරන්න ඕනේ නැහැ. ස්පිරිතාලේ ගියත් දෙන්නේ මෙන්න මේ බෙහෙත් ටික කියලා යම් වට්ටෝරුවක් කියනවා පාවිච්චි කරන්න කියලා ගෙදර ඉඳගෙන. ඒක හරිද? නෑ ඒක බොහොම වැරදි කතාවක්. විද්‍යාත්මක පදනමක් නැති නෑ සමහර වෙලාවට මේ වෙලාවේ ඔබේ නිවසෙත් ඔබ ওই කාරණා කරනවා වෙන්න පුළුවන්. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද එකක් මම දැක්ක මේ Facebook එකේ යනවා මේ IDH රෝහලෙන් කරන නිර්දේශ කියලා. එකක් ගියා මේකේ මේ පත්‍රිකාවක් විදියට හදලා පොලිසියේ ලාංඡනය ගහලා පොලිසියේ පණිවිඩයක් විදියට කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ කියනවා පහත දැක්වෙන දේවල් IDH රෝහලෙන් නිර්දේශ කරනවා. මේ සම්පූර්ණ බොරු වගේක් තියෙනවා. ඔබතුමාලා එහෙම නිර්දේශ කරලා නැහැ. කිසිම නිර්දේශයක් එහෙම ලිඛිතව එහෙම දිකුත් කළා නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් කොත්තමල්ලි බිව්වට කමන්නේ උණතර පානය කරාට කමන්නේ නැහැ. අපි නමුත් කවදාවත් කියන්නේ නැහැ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒව පානය කළා ගෙදරට වෙලා ඉන්න කියලා අපි කියන්නේ නැහැ. කිසි අවස්ථාවක අපි එහෙම කියන්නේ නැහැ. ඒ නිසා දැන් මේකේ මේ රෝග වැළැක්වීම සම්බන්ධයෙන්ුත් ওই වගේ බොහොම වැරදි මත ප්‍රචාරය වෙනවා. දැන් උණු වතුර හිමාලය ඇල්ලුවාම රෝගේ වළක්වන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් විවිධ දේවල් පානය කරාම රෝග වළක්වන්න පුළුවන්. දැන් අපි දැක්කනේ එහෙම දේවල් පානය කරන්න මේ ජනතාව එක්රොස් වෙච්ච හැටිත් නේ. ඉතින් ඒවයි ප්‍රතිඵලයක් නැහැ කියලා අපි අද දන්නවනේ. ඉතින් ඒක නිසා මේකේ මේ රෝගයෙන් වැළකෙන්න තියෙන ක්‍රමවේදයන් ඇත්තටම සරල ක්‍රම. සබන් යොදලා අත් දෙක හොදන්න, එහෙම බැරි අවස්ථාවල ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයකින් සෝද පිරිසිදු කරගන්න, දුරස්ථභාවය තියාගන්න, ජනතාව එක්රොස් වෙන තැන් වලට නොයා ඉන්න, මුහුණ වැස්මක් නිවැරදිව පාවිච්චි කරන්න. ওই ටික කරනවා නම් අපිට මේ රෝගීන් වැළඳෙන්න පුළුවන්, වළකින්න පුළුවන් රෝගී වැළඳීම. ඉතින් මේ වගේ මේ සරල ක්‍රම තියෙද්දි අපි අර වෙන දේවල් පස්සේ දුවනවා. උගුර පුච්ච ගන්න හදනවා. දැන් ඊයේ පෙරේදා රෝගියෙක් ආවා කොවිඩ් හැදිලා ඇතුළුනේ. උණු වතුර හිමාලය අල්ලන්න ගිහිල්ලා ඒක පෙරලිලා පිච්චිලා තාමත් ඒ රෝගියා ඉන්න රෝහලේ. ඒතකොට කොවිඩ් වලට අමතරව මේ පිච්චීමකුත් තියෙනවා. ඉතින් හිමාලය ඇල්ලුවට කමක් නැහැ. නමුත් ඒක රෝගය වැළඳීම වළකින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අර බොරු මත පස්සේ යන්නේ නැතුව අපි මේ දන්න දේ හරි හැටි අනුගමනය කරන්න. මට මේ එන්නත් කරන්නට යන්න කලින් මට චූටි පැහැදිලි කිරීමක් කරගන්න ආනන්ද විජේවික්‍රම මේ වෛද්‍යතුමනි දැන් පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී රෝගියෙක් ආසාදිතෙක් විදිහට වාර්තා වෙනකොට ඔහුට බාහිරින් දකින්නට තිබුණු වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ PCR එකක් හරි ඇන්ටිජන් එකක් කරන්න කලින් තිබුණු රෝග ලක්ෂණ වලට වැඩි එහා ගියපු රෝග ලක්ෂණ මේ තුන්වෙනි රැල්ලේදී දකින්න තියෙනවද එහෙම නැත්නම් නැද්ද?
නෑ රෝග ලක්ෂණ එකම තමයි. රෝග ලක්ෂණ එකමයි. බහුලව ඇති වෙන්නේ උණ, ඇඟපත වේදනාව, හිස රදය, උගුරේ වේදනාව, කැස්ස, සමහර අයට වමනය, පාචනයේ තත්ත්වයන් සමහර වෙලාවට දකින්න. මෙන්න මේවා තමයි අපි ඊළඟට සමහර අයගේ විශේෂිතව තියෙන රෝග ලක්ෂණයක් තමයි ගඳ සුවඳ දැනෙන්නේ නැති එක. ඉතින් මේවා කලින් තියුණත් පළවෙනි රැල්ලේ දෙවෙනි රැල්ලේ වගේ මේ වෙලාවෙත් තියෙන රෝග ලක්ෂණ. මෙතනදී හැබැයි අපි අපේ මේ අවස්ථාවේ ඇති වෙන රෝගීන් දිහා බැලුවහම අපිට පේනවා හුඟක් රෝගීන්ට මේ හුඟක් රෝග ලක්ෂණ තියෙනවා. දැන් ඒ අතරේ සමහර වෙලාවට මතයක් ගියා මේ කිසිම රෝග ලක්ෂණයක් නැති අය එකපාරට මේ අමාරු වෙලා මැරිලා වැටෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ රෝග ලක්ෂණ තිබිලා ඒගොල්ලෝ විවේකීව ඉන්නකොට මේ රෝග ලක්ෂණ අඩු වෙනවා. නමුත් රෝගය දිගටම පැවතිලා උත්සන්න වෙනවා. එහෙම වෙලා බරපතල වෙලා රෝහල් ගත වෙච්ච අය හිටියා. සමහර අය රෝග ලක්ෂණ තිබිලා දවස් 5ක් ගියාට පස්සේ තමයි රෝහලකට ගිහිල්ලා PCR එක ටෙස්ට් කරන්නේ. ඒතකොට ඒක පොසිටිව් කියලා රෝහලට එනකොට ඒ අය වෙන්නේ බරපතල වෙලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ නිසා රෝග ලක්ෂණ තියනම් අපි කලින් කියපු රෝග ලක්ෂණ තියනම් ටෙස්ට් කරගන්න. රෝහලකට යන්න ටෙස්ට් කරගන්න. මොකද ඒවා කල්ැතු අඳුනගත්තොත් අපිට මේ ප්‍රතිකාර සංකූලතාවයන් වලට ප්‍රතිකාර කරන්නත් සංකූලතාවයන් වළක්ව ගන්න එකත් පහසුයි. ඒ වගේම අර විජේ ප්‍රමාතෙක් වගේ අර යම්කිසි ආශ්‍රිතයෙක් හිටියනම් මේ විශේෂයෙන්ම මේ අලුත් ප්‍රභේදයත් සමග ආශ්‍රිතයෙක් සිටියනම් අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැනුවත් කරලා දැනුම් දීලා ඒ පරීක්ෂා කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද අර මෙතුමා කිව්වා වගේ මේකේ තියෙන මේ වෙනසක් තමයි මේ තුන්වෙනි රැල්ලේදී මේ අලුත් ප්‍රභේදයත් සමග ඉක්මනින් බෝ වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ කලින් වෛරසය බෝ වෙන්න යම්කිසි වෛරස 100ක් ඕන නම් මේ මෙවර තියෙන වෛරසෙන් වෛරස සාමාන්‍යයෙන් 50ක් ශරීරයට ගියත් සමහරක් වෙලාවට බෝ වෙන්න පුළුවන්. ඒකත් අර ශ්‍රේණිකව පැතිරෙන්න එක හේතුවක් ඒක. හරි. විජේසූරිය මැතිතුමනි මේ සියල්ලටම විසඳුම විදිහට විශ්වාසය තියන්න කියලා අතිගරු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ එන්නත්කරණයට. ලෝකයේත් මේ ප්‍රදේශයට ගමන් කරනවා. ලෝකයේත් මේ වෙලාවේ එන්නත්කරණය සම්බන්ධයෙන් තමයි විශ්වාසයක් තියලා තියෙන්නේ. සමස්ත ප්‍රජාවෙන් 80%ක් ඉක්මවා තමන් යම් රටක එන්නත්කරණය සිද්ධ කළොත් මේ වසංගතයෙන් තමන්ගේ ප්‍රජාව මුදවා ගන්න පුළුවන් වෙයි කියලා බොහෝ රටවල් විශ්වාසය කරලා තියෙනවා. අපේ රටෙත් එන්නත්කරණය ආරම්භ කරලා තිබුණා. මේ වෙලාවේ මේ වෙනකොට අපේ රට තුල එන්නත් 3ක් භාවිතා කරනවා. ඉන්දියාවේ නිෂ්පාදනය කරපු එන්නත භාවිත කරපු අයට විකල්ප විදිහට මොකද්ද තියෙන කියන කාරණේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා මේ වෙනකොට ඉලක්කගතව තියෙන්නේ රටේ සමස්ත එන්නත්කරණය සම්බන්ධයෙන් කොයි කාල සීමාව වෙනකොට ඉවර කරන්නද කොච්චර ප්‍රමාණයකට එන්නත්කරණය සිද්ධ කරලා අවසන් කරන්නේ? ඔව් එතකොට අර මුලින්ම කොවිෂීල්ඩ් කියන එන්නත ඉන්දියාවෙන් ගෙන්නලා සෑහෙන පිරිසකට ලබා දුන්නා. එතකොට මේ වෙන විට පොඩි ගැටලුවක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ලබා දුන් පිරිසෙන් සාමාන්‍ය ලක්ෂ 9කට ප්‍රමාණ ලබා දී පිරිසෙන් ලක්ෂ 3කට ප්‍රමාණ 3කට එහා ගිය ප්‍රමාණයකට දෙවෙනි මාත්‍රාව ලබා දීමට හැකි වුණා. ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයකට ලක්ෂ 5 ගානකට දෙවෙනි මාත්‍රාව ලබා දීමට පොඩි අපහසුතාවයකට දැන්පත් වෙලා තියෙනවා. මොකද ඇත්තටම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් මේ එන්නත් රජය විසින් ගෙන්වීමට කටයුතු කරලා තිබුණත් ඉන්දියාවේ තිබෙනා වූ වාතාවරණයත් මත තමයි ඒක ලබා ගැනීමට හැකියාව ලැබුණ නැත්තේ. නමුත් කෙසේ හෝ මේක වෙනත් රටකින් හෝ ආනයනය කරලා හැකි ඉක්මනින් ලබා දීම සඳහා කටයුතු කරනවා. දැනට නිර්දේශයක් නැද්ද? ජාත්‍යන්තරව පිළිගත්ත පර්යේෂණයක් කරලත් නැද්ද? වෛද්‍යතුමනි දැන් මේ කොවිෂීල්ඩ් එන්න දීපු අයට සයිනෝෆාර්ම් හරි ස්පුට්නික් හරි දෙන්න සුදුසුයි කියලා යෝජනාවක් කරලා නැහැ. ඇත්තටම එවැනි පරීක්ෂණ කරන තරම් කාලයක් උදා වුණෙත් නැහනේ. මේ රෝගී අපේ රටට අපිට අත්විඳින්න සිද්ධ වෙච්ච මේ උබතෝකෝටික ප්‍රශ්නය ලෝකෙ වෙන කිසිම රටකට අත්විඳින්න ලැබිලා නැද්ද? පළවෙනි මාත්‍රාව දීලා දෙවෙනි මාත්‍රාව දී ගන්න බැරි වෙච්ච රටවල් ගැන මම නම් දන්නේ නැහැ. මම දන්නේ විජේ ප්‍රමත්මයා එහෙම දන්නවද කියලා. ඇත්තටම සමහර රටවල ඒ සීමාවන් නිසා ලැබුණ දැන් මෙහි මේ தත්ත්වය මේක ලෝකෙම තියෙන එකක් නේ. එතකොට ලෝකයටම මේ එන්නත් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් සමහර රටවල් බොහොම ධනවත් රටවල් කලින් එන්නත් කිහිපයක් වෙන් කරගෙන ඒවට ලබා ගත්තා. ඒ වගේම දැන් ෆයිසර් මොඩර්නා වගේ එන්නත් ඇමරිකාවට විශේෂයෙන් ලබා දෙන තත්ත්වයක් තියෙන්නේ. නමුත් සමහර ඒවායි අර සීමාවන් නැති වුණා. දැන් උදාහරණයකට කැනඩාවේ මේ එන්නත සති 4න් ලබා දෙනව වෙනුවට උන් තීරණය කරා දෙවනි එන්නත ලබා නොදී ඒක වැඩි කොටසකට ලබා දීලා වැඩි ජනතාවකට ලබා දීලා මේක සති 4 වෙනුවට මාස 4කින් ලබා දෙනවා. ඒතර ඒ වගේ දික්කිරීම් සිද්ධ කරා මේකේ තියෙන සීමා සහිත භාවය නිසා. ඒතකොට දැන් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් දෙවනි මාත්‍රාව ලබා දෙන්න බැරි වගේ තත්ත්වයක් ඇති වෙලාද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඩොක්ටර් විජේසූරිය කියපු විදිහට අපි දැන් ඇස්ට්‍රාසෙනික එන්නත තියෙනවා කියලා වැඩිපුර තියෙනවා කියලා දන්න රට වලින් ඒක ලබා ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඒ වගේම දැනට ජර්මනියේ සහ මට මතක විදිහට ප්‍රංශයේ
නිර්දේශ කළා තියෙනවා ඇස්ට්‍රාසෙනෙක එන්නත පළවෙනි ඩෝස් එක ලබා දීපු අයට දෙවැනි එක විදියට වෙනත් එන්නතක් ලබා දෙන්න ඒගොල්ලෝ නිර්දේශ කළා තියෙනවා. ඉතින් ඒ වගේ සමහර පරීක්ෂණ කිහිපයක් කෙරීගෙනත් යනවා වෙන රටවල. ඉතින් ඒවයි දත්ත ලැබුණොත් මම හිතන්නේ අපිට ඉක්මනින් ඒ නිර්දේශයක් කරන්න ඉඩ වෙන්න ඇති වෙන්න පුළුවන්. අනික් එන්නත් කරන්නේ කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් සයිනෝෆාම් කියන චීනෙන් ගෙන්නන ලද එන්නත මේ දිනවල බස්නාහිර පළාත තුළ ඉතාමත් ශීඝ්‍රයෙන් දීගෙන යනවා. මම හිතන්නේ තව ඉදිරි සතිය තුළ මේ ගෙනන ලද ලක්ෂ 6ක පමණ වූ එන්නත් ප්‍රමාණය දීලා අවසන් කරන්න කටයුතු කරනවා. මම හිතන්නේ කොළඹ සහ ගම්පහ ඒ වගේම කළුතර කියන ඒ දිස්ත්‍රික්කවල නොඑක් මධ්‍යස්ථානවල ඉතා ශීඝ්‍රයෙන් මේක දැනට දීගෙන යනවා. ඉතුරු ඒකට අදාළ අනිකුත් ජනතාවට ලබා දීම සඳහාත් මම හිතන්නේ තව සති දෙකක් වගේ කාලයක් තුළ තව දුරටත් එන්නත් ලබා ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. මම හිතන්නේ එතකොට අපේ රටේ සෑහෙන ප්‍රමාණයකට මේ එන්නත ලබා දීමට හැකියාවක් තියෙනවා. මොකද මේ එන්නත් සඳහා ලෝකේ සෑම රටකම ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ ඉල්ලුමට සරිලන ප්‍රමාණයට නිෂ්පාදනය කර ගැනීම අපහසුතාවයක් තියෙනවා රටවල් වලට. ඉතින් කාටත් තියෙන විසඳුම මේක දැන් මේක පැන්ඩමික් එකක් නේ. හැම රටකම මේ ගැටලුව තියෙනවා. අනිත් රටවල් අපිට වඩා ගොඩක් ධනවත්. හැබැයි එහෙම වෙලා තිබියදී අපි තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපිටත් හැකි වුණා සෑහෙන ප්‍රමාණයක් මේ එන්නත් ගෙන්න ගන්න. දැන් මේ වෙලා තියෙන්නේ දේශපාලන තීන්දුව ගැනීමේ ප්‍රශ්නයක්වත් එහෙමත් නැත්නම් මේ සඳහා මුදල් නැති ප්‍රශ්නයක්වත් නෙමෙයි. ජාත්‍යන්තර වශයෙන් මේ එන්නත ලබා ගැනීම නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපේ රටේ ජනතාව ගැන මේ මම හිතන්නේ කොච්චර ප්‍රශ්න තිබුණත් ගැටලු තිබුණත් මේ එන්නත ලබා දීම සඳහා විද්‍යාත්මක වශයෙන් තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන්ුත් ඒ තීන්දුව වලට එළඹලා තියෙනවා. මේ එන්නත් කරන්නේ ආරම්භ වෙච්ච මුල් කාල සීමාව තුළ ලෝකෙම එන්නත් භාවිතාව තුළ සාකච්ඡා වුණේ වැඩහිටි අවුරුදු 30න් එපිට අයට තමයි එන්නත් ලබා දීමේ කාර්යපටිපාටි ආරම්භ කළේ. හැබැයි එතකොට ළමයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රතිශතය ඉතාමත්ම අවම වෙලා තිබුණා. හැබැයි මේ වෙලාවේ ළමයින්ටත් වයිතුමනේ කොවිඩ් වැළඳීමේ ප්‍රතිශතය ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි එන්නත් කරන්නේ සම්බන්ධයෙන් තාම භාවිතාවක් පිළිබඳව සාකච්ඡා වෙන්නේ නැහැ. මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන උත්තරේ මේ වෙනකොට ලෝක භාවිතාව තුළ? අපි මේ අවස්ථාවේදී හිතන්න ඕන මේ රෝගය වැළඳුන විට ගොඩාක් දුරට මේ රෝගය නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වෙන පුළුවන් කණ්ඩායමක් ඉන්නවනේ. ඒතකොට තරුණ පරපුර කියනක තාමත් එහෙම කියලා නැහැ. නමුත් අපි දැන් රිජ්ජාරේ ළමා රෝල ගත්තොත් අපේ දරුවන් කීප දෙනෙක් මිය ගියා තමයි මේක වැළඳුනට පස්සෙ. හැබැයි ඒ සෑම මියගිය දරුවෙක්ගෙම ඔවුන්ගේ සංජානීය ආබාධයක් තිබුණා. ඒ කියන්නේ ප්‍රධානම හේතුව කොවිඩ් නෙවෙයි කියලා කොවිඩ් නිසාම නෙවෙයි මිය ගියේ. ඒ මියගිය සෑම කෙනෙක්ගෙම උප්පත්තියෙම හෘදයාබාධයක් හෝ පෙනාලු ආබාධයක් හෝ එහෙම නැත්නම් වගඩුවල ආබාධයක් තිබුණා. එහෙම තිබුණු රෝගී තත්ත්වයන් තිබුණු අය තමයි මිය ගියේ. ඒ වගේම දැනට මේ මිය යන ප්‍රමාණය හා ගොඩාක් අසාධ්‍ය වෙන රෝගීන් ගත්තම අපි දැකලා තියෙනවා ගොඩාක් අවුරුදු 50ට 60ට වඩා වැඩි පිරිස් තමයි මිය යාමට හා අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්නේ. ඒක නිසා තමයි තීරණය කරන් තියෙන අවුරුදු 30ට වඩා වැඩි පිරිස් වලට ලබා දෙන්න කියලා. එතකොට එතන පරමාර්ථ දෙකක් ඉෂ්ට වෙනවා. එකක් අර අසාධ්‍ය වෙන පිරිස අපි කොහොම හරි ආවරණය කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපගේ ආර්ථික නිෂ්පාදනයට උර දෙන පිරිස අවුරුදු 30ට වඩා වැඩි පිරිස ඉන්නවා. ඒතකොට ඒ පිරිසත් ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඒක නිසා ඒ විද්‍යාත්මක පදනම මත තමයි මේක ලැබෙන සීමිත ප්‍රමාණය ඒ වගේම විද්‍යාත්මක පදනම අරගෙන තමයි මේ විදිහට එන්නත ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ. සමහර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම එන්නත් කරණයට ගිහිල්ලා එන්නත් විදගත්තට පස්සේ කොවිඩ් වලින් දරුවන්ටත් අසාධ්‍ය වෙනවා නම් දරුවන්ටත් වැළඳෙනවා නම් ගෙදර එක් පැත්තක් ආරක්ෂිතයි අනෙක් පැත්ත අනාරක්ෂිතයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමනේ ලෝක භාවිතාව තුළ මේ වෙලාවේ ළමයින්ට හැදෙනවා නම් එන්නත් කරණයත් ළමයිට කරන්න බැරි නම් ගර්භණී මාතාවන්ටත් හැදෙනවා නම් මොවුන්ටත් එන්නත් කරන්නේ කරන්න බැරි නම් මොකද්ද තියෙන විකල්පය? දරුවෝ ආරක්ෂා කරගන්නයි ගර්භණී මාතාවන් ආරක්ෂා කරගන්නයි එන්නත් කරන්නේ නොකරන පිරිස කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න. ඔව් ඇත්තටම ගර්භණී මාතාවන් වලට මේකෙදි කලින් හිතුවට වැඩිය සංකූලතාවයන් වැඩි බව තමයි පහුගිය කාලේ ලෝකයේම කරන ලද සමීක්ෂණ වලින් පේන්නේ. මුලදී මුල කාලය තුල හිතුවේ ගර්භණී මාතාවන්ට මේකේ විශේෂ අවදානමක් නැහැ කියලා. නමුත් දැන් ඒක වෙනස්, ඒ මතය වෙනස්. ඒ නිසා ඇත්තටම සමහර රටවල නිර්දේශ කරනවා අවදානමක් තියෙන ගර්භණී මාතාවකට මේ එන්නත ලබා ගන්න කියලා. එන්නත ලබා ගන්න එක වඩා සුදුසුයි කියලා. දැනට අපේ රටෙත් ඒ පිළිබඳ සාකච්ඡාවන් කරනවා. මම හිතන්නේ ඉක්මනින් ඒ පිළිබඳ තීරණයක් ලැබෙයි. මොකද ඒ රෝගයෙන් නැති වෙන සංකූලතාවයන් වැඩි නිසා. කුඩා දරුවන්ට ලබා නොදෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් ඩොක්ටර් විජේසූරිය කියපු විදිහට මේ ළමයින්ට සංකූලතාවය නැති වෙනවා, ඇති වෙන්නේ නැති තරම්.
දෙවැනි කාරණය මේ එන්නත් පර්යේෂණ සිදු කිරීමේදී එන්නත් පර්යේෂණ සිදු කරලා තියෙන්නේ වැඩිහිටියන්ට. ඒවා කුඩා ළමයින්ට ඒ පර්යේෂණ සිදු කළා නැහැ. ඒ නිසා තමයි කුඩා දරුවන්ට ඒක නිර්දේශ කළා නැත්තේ ඒකව නිෂ්පාදනය කරන්න අය. හැබැයි දැන් මෑතකදී ෆයිසර් එන්නතේ නිර්දේශන වෙනස් කරලා තිබුණා අවුරුදු 12 දක්වා 18 තිවිච්ච එක අවුරුදු 12 දක්වා අඩු කරලා තිබුණා. ඉතින් අනිත් ඒවටත් ඒ වගේ වෙනස් කිරීම වෙන්න ඉඩ තියෙනවා. ඉදිරි කාලය තුල මේ වසංගතයේ පැතිරීම සහ වෛරසයේ ප්‍රභේද වෙනස් වීමත් එක්ක ඇතිවන සංකූලතාවයන් වෙනස් වීමත් එක්ක. මට මෙතනදී තව දෙයක් කියන්න ඕන. අපි මේ එන්නත ඇත්තටම ඉතාමත්ම වැදගත් ක්‍රමවේදයක් මේ රෝගයෙන් අත් මිදීම සඳහා. හැබැයි ඒක දීර්ඝ කාලයක. කවුරු හරි හිතනවා නම් මේ එන්නත ලබා දීම තුලින් මේ අවස්ථාවේ අපි ඉන්න අවදානමෙන් මිදෙන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. දැන් අතිගරු ජනාධිපතිතුමා මේක ගැන ප්‍රකාශ කරේ මේක අවසානයේදී ඉතාමත්ම වැදගත් දේ තමයි මේක. නමුත් මේ අවස්ථාවේදී මොකද ඒකට හේතුව දැන් සයිනෝෆාර්ම් එන්නත ලබා දීලා එන්නතේ නිසි ප්‍රතිශක්තියක් ලැබෙන්න මේ එන්නත් මාත්‍රාවන් දෙකක් ගන්න ඕනේ. ඒ දෙකත් අරගෙන තවත් සති දෙකක් විතර ගියාට පස්සේ තමයි මේ නිසි ප්‍රතිදේහ ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඒ කියන්නේ තව සති 6කට පස්සේ අද එන්නත ලබා ගත්තා. දැන් මේ සති 6 තුල ලංකාවේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සති 6 තුළ මේ රෝගය පැතිරීම වළක්ව ගන්න අපි මේ එන්නත්කරණය දීර්ඝකාලීන ප්‍රතිඵල සඳහා කරනවා වගේම මේ අවස්ථාවේ ඇති වෙලා තියෙන මේ තීරණාත්මක අවස්ථාවෙන් අත් මිදෙන්න අපි අනෙකුත් සියලු ක්‍රියාමාර්ග හැමෝම එකතු වෙලා ගත යුතු වෙනවා. ඔව් මට අර අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් ආවේ නැහැ වෛද්‍යතුමනේ. ළමයින්වයි ගර්භණී මාතන්වයි මාවතාවන්වයි බේරගන්න එන්නත් කරන්නත් බැරි නම් මොකද්ද වෛද්‍ය නිර්දේශ විදිහට ඔබතුමාට කියන්න තියෙන්නේ දරුවෝ ටිකයි ගර්භණී මාතාවල් ටිකයි ආරක්ෂා කරන්න මෙන්න මේ දේ කරන්න කියලා. ඔව් ඇත්තටම දැන් මේකෙන් ආරක්ෂා වීම සඳහා අපි කිව්වා මේක එන්නත එක දෙයක්. දැන් අර සෞඛ්‍ය මාර්ගෝපදේශත් අපි යලි කියලා තියෙනවා. ඊටත් එහා ගියපු ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් තියෙනවා. නෑ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරයෙන් ආරක්ෂා නිසි ආකාරයෙන් පිළිපදීම තමයි මෙතනදී තියෙන ඉතාමත්ම වැදගත් දේ. විශේෂයෙන්ම මේ පුරුදු මං හිතන්නේ අපි ළමයින්ට පුරුදු කරන්න ඕන. දැන් ඒකට උදාහරණයක් මං කිව්වොත් ඒ වගේ අපි අතීතයේ දැකපු ඉතාමත්ම වැදගත් දෙයක් තමයි දැන් ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ ඩොක්ටර් විජේසූරිය අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ළමා රෝහලේ තිබුණා මේ ඩයරියා වාට්ටුවක්. මේ පාචන රෝගීන් සඳහා වාට්ටුවක්. පාචන රෝගේ හැදිලා ළමයි මිය යනවා ඒ කාලේ ලංකාවෙත් රටවල. නමුත් දැන් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. පාචන වාට්ටුවේ දැන් පාචන හැදිච්ච ළමයි නැහැ නේ මට වඩා උතර ඩොක්ටර් විජේසූරියගේ ඒක. ඉතින් ඒකට හේතු උනේ අපි ළමයින්ට පුරුදු කරන්න අපිට හැකියාව ලැබුණා අත් හොදන්න වැසිකිළියට ගියාට පස්සේ අත් හොදන්න කෑම කන්න කලින් අත් හොදන්න මේ වගේ සරල නමුත් ඉතාමත්ම වැදගත් හොඳ පුරුදු. දැන් ඒක තමයි මෙතෙන්දිත් වැදගත් වෙන්නේ. ඒ වගේ මේ වයින් ඇත්තට මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග වලින් අපි මේ කොවිඩ් වලින් විතරක් නෙවෙයි අනෙකුත් ශ්වසන රෝග වලින් වළකිනවා. දැන් පහුගිය කාලය තුල අපි වෛද්‍යවරු විදියට දැකපු දෙයක් තමයි වෙනත් රෝග හැදිලා විශේෂයෙන්ම ළමයි රෝහල්ගත වීම හුඟක් අඩු වුණා. මොකද ළමයින්ගේ බහුලම තත්ත්වයක් තමයි ශ්වසන රෝග. ඒ ශ්වසන රෝග හුඟක් අඩු වුණා මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගත්ත නිසා. ඉතින් ඒවට අපි යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අර එතුමා කියපු එකට තව පොඩි දෙයක් එකතු කරන්න මම කැමතියි. දැන් ඔබතුමා අහුවනේ මේ දරුවන් ආරක්ෂා කර ගැනීමට තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා. දැන් මම ඔබතුමාලට කොහොමත් එන්නේ ඔබතුමා රිජ්ජාරිය ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා. ඔව්. රිජ්ජාරිය ළමා රෝහලේ දැන් පසුගිය කාලය තුළ රෝගීන් කුඩා දරුවන් කීප දෙනෙක් වාර්තා වුණා. මේ දරුවන් ගත්තම ලොකු ජීවිතකම සමහරක් දරුවෝ හිටියා දවස් 27යි වයස. සමහරක් දරුවන්ට දවස් 40 ගානයි. සමහර දරුවන්ට අවුරුදු 1කමාරයි. එතකොට මේ දරුවන්ට මේ වැළඳුනේ සමාජයට ගිහිල්ලාද? මේ දරුවෝ ඇවිදින්න ගිහිල්ලාද? නෑ මේ දරුවන්ට මේ බෝ වුණේ ගෙදර නිවසියන්ගෙන්. එක්ක අම්මගෙන් තාත්තගෙන් හෝ ඒ දරුවන් ස්පර්ශ කරන තවත් ගෙදර ඉන්න පුජ්‍යලගෙන් තමයි මේ බෝ වුණේ. එතකොට එතන හිතනවාද අපි මේ ගෙදර අය දෙමව්පියන් හරි තමන්ගේ කාර්යභාර ඉෂ්ට කරලා තියෙනවා කියලා? තමන්ගේ දරුවා ළඟට එච්චර තමන්ගේ දරුවට කොච්චර ආදරේද? දෙමාපියෙක් කොච්චර ආදරේද? ඉතින් එහෙම ආදරයක් තියෙනවා නම් එළියට දැන් මේ අපි දන්නවා කවුරුත් දන්නවා මේ රටේ මේ වගේ විසනයක් තියෙනවා. මේ වගේ රෝගයක් බෝ වෙනවා. ඒතකොට තිබ්බා වගකීමක් තිබ්බා. දරුවා ළඟට යන්න කලින් දෑත් සෝදගෙන යන්න. එළියට ගියා නම් තමන්ගේ ඇඳුම් මාරු කරලා මොනකට සෝදාගෙන නාගෙන ස්නානය කරලා පිරිසිදු වෙලා ඒ දරුවා ළඟට යන්න තිබ්බා. මේ දරුවන්ට මේ රෝගේ ඒ දරුවන්ට බෝ කරේ මේ දෙමාපියන්නේ. ඉතින් අන්න එකයි මම කියන්නේ. ඒ වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ටත් ඉතා ලොකු කාර්යභාරයක් තියෙනවා. වෛද්‍යතුමනි දැන් අනෙක් පැත්තෙන් දැන් එන්නත්කරණය ඔබතුමාලා සිද්ධ කරගෙන යනවානේ. එන්නත්කරණය සිදු කිරීම තුළ පළවෙනි එන්නත ලබාගත් අයට කොරෝනා හැදෙන්න පුළුවන්.
දෙවෙනි එන්නත ගන්න පුළුවන්ද බැරිද? යම්කිසි කාලයක් ගියාට පස්සේ ගන්න පුළුවන් ඒගොල්ලන්ට. යම්කිසි කාල සීමාවක් කියනවා වෛද්‍යවරු නියම කරනවා. ඒ කාල සීමාව ගියාට පස්සේ දෙවෙනි මාත්‍රාව ගන්න පුළුවන්. ඒ වගේම කිසිම මාත්‍රාවක් නොගත් අයට කොරෝනා හැදිච්ච අයත් ඉන්නවා. ඒගොල්ලොන්ටත් යම්කිසි කාල සීමාවක් කියන මේ කාලය ගියාට පස්සේ එන්නත ලබා ගන්න පුළුවන් කියලා මම හිතන්නේ මටත් වඩා මෙතුමා දන්නවා. අපි සාමාන්‍ය රෝගය සුව වෙලා රෝහලෙන් රෝගියා ගෙදර බැහැර යවුවට පස්සේ සති දෙකකට පස්සේ ගත එන කාලය තුල එන්නත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ හැදිලා තිබුණා නම් කෙනෙකුට ඔව් හැදිච්ච කෙනෙකුට දැන් කොවිඩ් හැදුන කෙනෙකුට කොවිඩ් හැදින කෙනෙක් රෝහලෙන් අපි ඩිස්චාර්ජ් කරනවා ටිකට් කපනවා දවස් 14ක් ඇතුළත ඒ ටිකට් කපලා දවස් 14ක් ගත වුණාට පස්සේ ඊට පස්සේ ඇති ගත වෙන කාලයේදී ඒ එන්නත ලබා ගන්න පුළුවන්. පළවෙනි එන්නත අරගෙන කොවිඩ් රෝගේ හැදිලා තිබුණත් නිර්දේශය ඒකමද වයිතුනේ? ඒකමයි. දැන් සමහර වෙලාවට කෙනෙක් දන්නේ නැතුව රෝගයට භාජනය වෙලා තියෙන පුළුවන්. මට ලෙඩ හැදිලා තියෙන පුළුවන්. ප්‍රතිඵලයක් තියෙනවද එන්නත ලබා ගන්න එකේ? පැහැදිලිවම තියෙනවා. දැන් එන්නතේ ලබා දීමේදී ඇත්තටම ඇතිවන ප්‍රතිකාර ඒ නිසා තමයි කොවිඩ් රෝගේ එක්වරක් වැළඳුන කෙනෙකුට උනත් අපි මේ එන්නත ලබා දෙන්නේ. මොකද එන්නත ලබා දැන් කොවිඩ් රෝගය වැළඳුනහම ශරීරයේ යම්කිසි ප්‍රතිශක්තියක් ඇති වෙනවා. මාස ගණනාවකට නැවතත් කොවිඩ් රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. නමුත් ඒ අවස්ථාවේ එහෙම කෙනෙකුට උනත් අපි එයා සුව වෙලා සති දෙකක් කාලයක් ගත වුණාට පස්සේ එන්නත ලබා දෙනවා. මොකද ඒ ලබා දීම තුළින් අර ඇඟේ තියෙන ප්‍රතිශක්තිය තවත් බොහොම ගුණයකින් වැඩි කරනවා. වැඩි කළා ඒක පවතින කාලය වැඩි කරනවා. එහෙම නැත්නම් අර එක සැරයක් වැළඳුනහම මේක තියෙන කාලය අඩුයි. සාමාන්‍ය අපි දන්න විදිහට මාස 4-5ක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කාලය සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරන්න පුළුවන් එන්නත ලබා දීම තුළ. දැන් යම් හේකින් මට මේ වෙලාවේ රෝග ලක්ෂණ තියෙනවා වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. මට වැදිලා තියෙනවා වෙන්න පුළුවන්. මම මේ වෙලාවේ එන්නත ලබා ගන්න එක හරියද? සාමාන්‍යයෙන් ඕනම එන්නතක් අපි කියනවා ලබා ගන්න එපා කියලා උණ කැස්ස හිමිරිස්සා වගේ රෝග තියෙනකොට ඕනම එන්නතක්. ඉතින් කොවිඩ් සම්බන්ධව ඒ උපදෙස් තමයි දෙන්නේ. ඉතින් ඒක තියෙන කොවිඩ් නිසා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි රෝග ලක්ෂණ තියෙන අවස්ථාවක එන්නත ලබා ගන්න එපා. නමුත් ඒ රෝග ලක්ෂණ සුව වුණායින් පස්සේ ඔබට එන්නත ලබා ගන්න පුළුවන්. විජේසරි වෛද්‍යතුමනි සමහර වෙලාවට කෙනෙක්ට උපතෝකෝටික ප්‍රශ්නයකින් වෙන්න පුළුවන් ස්පුට්නික් ගහ ගන්නවද සයිනෝෆාම් ගහ ගන්නවද කියලා. සමහරලාට තියෙනවා වෙන්න පුළුවන්. මොකද අපේ පන්සලේ ස්පුට්නික් ගහනවා මේ පැත්තේ පන්සලේ සයිනෝෆාම් ගහනවා. ওই දෙකටම යන්න පුළුවන්. මැද ඉඳගෙන කල්පනා කරනවා මොකද්ද ගහගන්නේ කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකාව මේනකොට එන්නත් වර්ග 3ක් දෙමින් පවතිනවා. ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, ඒ වගේම ඔය සයිනෝෆාම්. මේ වර්ග තුනම හොඳයි. මේ වර්ග තුනම පරීක්ෂා කරලා තියෙනවා. මේ සඳහා WHO රෙකමෙන්ඩේෂන් ලැබිලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙකමෙන්ඩේෂන් ලැබිලා තියෙනවා. වෙනත් රටවල මේක භාවිතා කරනවා. ඒ වගේම පරිශන කරලා තියෙනවා. ඒ වගේම රසායනාගාර වාර්තා මේවා සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ එකකට එකක් හොඳයි කියලා මම එකක් මේ අව탁සිරු කරන්නේ. මේ එන්නත් වර්ග තුනම තාමත් හොඳයි. අනෙක් පැත්තෙන් ෆයිසර් මොඩර්න් මේ කියන එන්නතුත් ලෝකේ භාවිතා වෙනවනේ. යම් කෙනෙකුට මුදල් දීලා මේ එන්නත් කරන්නේ සිද්ධ කරගන්න ඕන සමහරලාට අපේ රටේ භාවිතා වෙන ඔය එන්නත් දෙකට වැඩිය ෆයිසර් මොඩර්න් මේ එන්නත් හොඳයි. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මේ එන්නත් හොඳයි කියලා කෙනෙක් හිතලා ඔහුට මුදල් දීලා හරි එන්නත් කරන්නේ කරගන්න මේ එන්නත් ලංකාවට ගේන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙලාවේ සාකච්ඡාවක් සිද්ධ වෙලා නැද්ද? නෑ පෞද්ගලිකංශයට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් එහෙම තාම තීරණයක් අරගෙන නැහැ. මොකද සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් අතර එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ රජයකින් තවත් රජයකට එන්නත් ලබා දීමට තමයි. තාම පෞද්ගලිකංශය තුල මේක පරිහරණය කිරීම සඳහා තාම නිගමනයකට එළඹිලා නැහැ. දැන් ඔබතුමා කිව්වා සමහර එන්නත් වර්ග හොඳද කියලා අහනවා කියලා. මම හිතන්නේ අර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියන එන්නත පසුගිය කාලේ ටික කාලයක් පාවිච්චි කරලා කාලයක් නතර කරලා තිබ්බා. මේකේ සංකූලතාවය වැඩි යම් රියැක්ෂන් ඇවිල්ලා තියෙනවා. නොඑක් මරණ වාර්තා වෙලා තියෙනවා කියලා. නමුත් දැන් අද වෙනකොට ඒක නැවත දෙනවා. ඒක පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ කියලා. දැන් අර ඔබ කලින් අහපු ප්‍රශ්නයට තවමත් ශ්‍රී ලංකාව තුළ පෞද්ගලිකංශයට නිකුත් කිරීම සඳහා එහෙම තීරණයක් අරගෙන නැහැ. ඇත්තටම ඒකට තවත් හේතුවක් තියෙනවා. දැන් අපි මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් ඉන්නවා මේ එන්නත් සුදුසුද කියන එක තීරණය කරන්න. ඒ කමිටුව අපි සාකච්ඡා කරා වරින් වර Zoom තාක්ෂණය හරහා ඒක සාකච්ඡාවක් පැවැත්වුවා මේ ෆයිසර් ආයතනයත් එක්ක. ඒතර ඒ ආගේ පරීක්ෂණ දත් අපිට ඉදිරිපත් කරා. දැන් මේ අවස්ථාවේ අපි ඒගොල්ලොන් අහපු එක ප්‍රශ්නයක් තමයි මේක මේ ප්‍රයිවට් කම්පැනි එකකින් ගන්න කැමති නම් දෙනවද? ඉතින් ඒගොල්ලෝ කෙලින්ම කිව්වේ එහෙම දෙන්නේ නැහැ කියලා. ඒක ඒ නිෂ්පාදන ආයතන ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා දැනට
මේ ගෝලීයව මේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක සහ රටවල් වල මේකට තියෙන අවශ්‍යතාවයත් එක්ක මේක රාජ්‍යයන්ට පමණයි ඒගොල්ලෝ දෙන්නේ කියලා. රටකින් රටකට පමණයි. ඒ නිෂ්පාදන සමාගම් දෙන්නෙත් රාජ්‍යයකට පමණයි. එහෙම නැත්නම් WHO එකේ අර COVAX කියන වැඩපිළිවෙලට පමණයි. ඒ නිසා කාට හරි ඕන උනත් රජයෙන් අවසර දුන්නත් එහෙම ගන්න හැකියාවක් දැනට නැහැ. ඒ වගේම අර එන්නත්වර හොඳ නරක ගැන අහපු ප්‍රශ්නයට මම කියන්න ඕනේ දැන් මේ එන්නත් ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිර්දේශ කළා තියෙන්නේ ඒ පිළිබඳ කරන ලද පර්යේෂණ පිළිබඳ සලකා බලලා ඒවා හොඳින් අධ්‍යයනය කළා ඒවා සුදුසුයි කියලා තීරණය කළා තමයි. දැන් පහුගිය කාලේ පුවත්පත්වල එහෙම පළ වුණා මේ සයිනෝෆාම් එන්නත පරක්කු වෙලා කියලා අනුමත කරන්න පරක්කු වුණා කියලා. ඉතින් ඒ අනුමත කරන්න පරක්කුනේ ඒ අදාළ දත්ත ලැබෙන්න පරක්කු කරන සියල්ලක්ම ලබා ගන්න. ඒ අදාළ දත්ත ලබාගෙන ඒක අපේ රටේ ජනතාවට මේ එන්නත ආරක්ෂාකාරී ඒ වගේම මේ එන්නත ඵලදායී කියන නිගමනය ගත්තට පස්සේ තමයි ඒක නිර්දේශ කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි මේ දත්ත ලබා ගැනීම සඳහා තමයි මේක ප්‍රමාදයක් සිදු වුණේ. ඒක ඒවා ලබා ගන්නට පරක් වුණා. මම හිතන්නේ දත්ත ඔවුනුත් මේ පරීක්ෂණ දිගටම සිදු කරන පරීක්ෂණ. ඒ නිසා තමයි මම හිතන්නේ දත්ත ලැබීම පරක් වුණේ. යම් තැනකදී දැන් මේ කියන එන්නත චීන එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් වෙන දේශපාලනික බලපෑමක් සිද්ධ වුණාද කියන කාරණේ සම්බන්ධව සාකච්ඡාවක් ඇතුළු චෝදනාවක් කෙළුණානේ. ජනාධිපතිවරයා කියපු හින්දා මේක අපේ රටේ ජනතාවට භාවිතා කරන්න අනුමැතිය දුන්නාද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබුණා. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ? ඒ කියන්නේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබීමනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය සඳහා මේක ඉදිරිපත් කරලා තියුණේ මට මතක විදිහට ගිය ජනවාරි මාසේ. ඒතර ඒ අය එහෙම ඉදිරිපත් කරාම ඒක දැන් අපි සලකා බලනවා වගේ ඊට වඩා ගොඩක් ඒගොල්ලෝ තව දත්ත බලනවා. ඒ අය මුලදී මේක සලකා බලලා ඒ අය මුලදී ඇස්තමේන්තු කළා තියුණා මාර්තු අවසානය වෙන විට මේ සයිනෝෆාම් එන්නත අනුමත කරන්න හැකියාව ලැබෙයි කියලා. නමුත් ඔවුන්ටත් ඒ දත්ත නිසි ආකාරයෙන් නිසි පරිදි කලට වේලාවට ලැබුණ නැහැ. කලට වේලාවට නොලැබෙන්න හේතුව විදිහට මම විශ්වාස කරන්නේ මේ පර්යේෂණ දිගටම සිදු කරන නිසා. ඉතින් ඒවා ලැබුණාට පස්සේ ඕන් ඒ පාරේ ඒක අප්‍රේල් මුලට කල් දැම්මා තීරණයක් දීම. ඊට පස්සේ අප්‍රේල් අන්තිමට කල් දැම්මා. ඊට පස්සේ මැයි මාසේ තමයි මුල තමයි ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරේ. ඒ සියලු දත්ත සලකා බලලා. එතකොට ඒ කාර්යාවලියට සමාන්තරව ජාතික ඖෂධ නියාමන අධිකාරියනොත් මේ කාර්යය සිදු කරනවා. ඉතින් මේක අනුමත කිරීම සඳහා විවිධ පාර්ශ්වවලින් විවිධ බලපෑම් ආවා. ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත සම්පූර්ණ ඇත්ත තත්ත්වයක්. නමුත් ඒ පිළිබඳ සලකා බලපු නිර්දේශ ඉදිරිපත් කරපු විශේෂඥ මණ්ඩලය සලකා බැලුවේ එක දෙයයි මේ තියෙන දත්ත අනුව අපිට කියන්න පුළුවන්ද මේක අපේ ජනතාවට ආරක්ෂාකාරී මේක අපේ ජනතාවට ඵලදායී කියන කියන්න පුළුවන්ද කියන එක. ඒ අනුව තමයි ඒ විශේෂඥ මණ්ඩලය ඒකට ඒ අවශ්‍ය දත්ත ලැබුණට පස්සේ ඒවා සලකා බලලා තමයි අනුමැතිය ලබා දෙන්නේ. නැත්තම් ජනතාවට මොකක්ම හරි දෙන්න ඕන මේ වෙලාවේ ගන්න තියෙන එකම එන්නත අසල්වැසි චීනය අපිත් එක්ක තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවත් එක්ක චීනයෙන් ගන්න පුළුවන් ඒකෙන්ද ගෙනල්ලා ජනතාවට ගහනව නෙවෙයිනේ. නෑ එහෙම ගහනවා නම් මේක ඊට ගොඩක් කලින් අනුමත කරන්න. එහෙම අනුමත කරන්නේ නෑ. දේශපාලන ලෝකයේ එක කතන්දර ගියා ඉස්සෙල්ලා ගියා මේ රටේ අපේ ජනතාවට මේ බාල වර්ග ගෙනල්ලා ගහනවා නොඑක් කතන්දර ගියා. ඊට පස්සේ මම හිතන්නේ ඔය කාලෙන් කාලට එක චෝදනා තියෙනවා. දැන් මේ කාලේ තියෙනවා එන්නත් ගේන්නේ නැහැ ගහන්නේ නැහැ කියලා. හැබැයි එන්නත් ගේන කාලේ මම හිතන්නේ කතාව ගියා මේ බාල ඒවා ගේනවා අනවශ්‍ය දේවල් ගේනවා අපිට නොගැලපෙන දේවල් ගේනවා කියලාත් කතන්දර ගියා. නමුත් කිසිම ආකාරයකින් මේ එන්නත් කරන්නේදී ඒ දේශපාලන බලපෑමකටවත් හෝ වෙනත් රටක බලපෑමකටවත් නෙවෙයි විද්‍යාත්මකව බලලා ඒ තීරණ අරගෙන තමයි මේ එන්නත් කරණය සිදු කරන්නේ. එක් පැත්තකින් එන්නත් කරන්නේ සිද්ධ වෙනවා අනෙක් පැත්තෙන් ඇඳවල් දසදහසක් නිර්මාණය වෙනවා ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ධනය කර ගැනීම වෙනුවෙන් කටයුතු සිද්ධ වෙනවා මේ සියල්ල අතරේ යම් තැනකදී රෝගීන් අසාධ්‍ය වුණොත් අසල්වැසි ඉන්දියාවට අත් වෙලා තියෙන ඉරණම සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් අවසන් මොහොතේ ලබා දෙන්න තියෙන ඔක්සිජන් ටිකවත් නැහැ. අසල්වැසි රාජ්‍යයන් වලින් ඒ සඳහා මේ වෙනකොටත් ඔවුන්ට ආධාර උපකාර ලැබෙනවා. අපේ රට එහෙම තැනකට ගියොත් අපේ රටේ මිනිසුන්ට අවසන් මොහොතේ ඔක්සිජන් ටික දෙන්න නිවැරදි වැඩපිළිවෙලක් තියනවාද? පහුගිය කාල සීමාව තුළ මේ පිළිබඳව ටිකක් වැඩිපුර කතා කළා. මේ වෙනකොට ඇඳන් හදන්න එන්නත් කරන්නේට වගේම ඔක්සිජන් ප්‍රතිපාදනයක් විදිහට ලබා ගැනීම වෙනුවෙන් මොකද්ද තියෙන සාකච්ඡාව අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ.
අපි අලේ තීරණයත් සමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම රජ්‍යාරයන් ළමාරුහුලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය වෛද්‍යතුමන් ඒ වගේම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමන් එක්ක අපි තීරණයේ වැඩසටහන ඉන්නේ මේ වෙලාවේ කොවිඩ් වසංගතයේ තියෙන බරපතලකම එතනින් මෙහාට ඇවිල්ලා ඒ බරපතලකම තුල ඔබේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් රජයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අපි ඔබ දැනුවත් කරමින් ඉන්නේ විජේසූරිය මැතිතුමනි මේ ඊළඟට මට අරගෙන එන්නම ඕන ප්‍රශ්නේ බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් යම් හේකින් මේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගිහිල්ලා ආසාදිත රෝගීන්ගෙන් බරපතල තත්ත්වයට පත්වෙන රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් අවශ්‍යතාවයේ තියෙන රෝගීන් තත්ත්වය වැඩි වුණොත් රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට නිවැරදි කියවීමක් එක වැඩපිළිවෙලක් තියනවාද ඒ අවශ්‍යතාවයන් පූර්ණ කරන්න? ඔව් ඇත්තටම මම ඔක්සිජන් ගැන පොඩ්ඩක් ඔක මූලාරම්භය කියන්නම්. අපේ රටේ ගොඩාක් අය දන්නේ මේ ඔක්සිජන් කොහොමද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ලංකාවට අවශ්‍ය ඔක්සිජන් ආනයනය කරනවා කියලා. දැන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. මේ ආයතන දෙක මගින් තමයි ඔක්සිජන් නිෂ්පාදනය කරලා අපගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ අනිකුත් අවශ්‍ය ස්ථානවලට ලබා දෙන්නේ. එතකොට මේ ආයතන දෙකම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන්නලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සාකච්ඡා කරා ඔවුන්ගේ දෛනික නිෂ්පාදනය කොච්චරද සහ දෛනික අපේ පරිභෝජනය කොච්චරද ඔවුන්ට කොච්චර ප්‍රමාණයක් දක්වා ධාරිතාවය වැඩි කරන්න පුළුවන්ද කියලා. ඒක ක්‍රම එකක්. අනිත් ක්‍රමවේදය අනිත් අපිට හිර වෙන ස්ථානය තමයි මේ ඔක්සිජන් ගබඩා කිරීම සඳහා ස්ථාන. එක්ක ඔක්සිජන් සිලින්ඩර්ස් වෙන්න ඕන. එහෙම නැත්නම් ලික්විඩ් ගෑස් ලික්විඩ් ටැංකි වෙන්න ඕන. ඉතින් මේ කාරණා තුන ගැනම අධ්‍යයනය කරලා දැනට අපි හොඳ ස්ථානයක ඉන්නවා. අපිට එච්චර බිය යුතු අවස්ථාවක් නැහැ. මේ වෙන විට රට තුළ ඔක්සිජන් හිගයක් කිසිම ස්ථානයක ලැබිලා නැහැ. ඔක්සිජන් ප්‍රමාණවත් විදිහට තියෙනවා. නමුත් රෝගීන් ළඟට ගිහිල්ලා අවශ්‍යතා පූර්ණ කරන්න අවශ්‍ය කරන අනිකුත් උපකරණ වල හිඟතාවයක් තියෙනවා. ඔව්. මට මෙහෙම කියන්න වෙනවා. දැන් ඔක්සිජන් ගබඩා කිරීම සඳහා සිලින්ඩර්ස් ඕන වෙනවනේ. ඒ සිලින්ඩර්ස් යම්කිසි ප්‍රමාණයක් තිබ්බා. එතකොට අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කිරීම සමග සිලින්ඩර්ස් වල අවශ්‍යතාවය තියෙනවා. එතකොට මේ ඔක්සිජන් නිෂ්පාදනය කරන්න බොහෝ විට කොළඹ ප්‍රදේශය නිසා ඉතා දුර බැහැර ප්‍රදේශවලට ඔක්සිජන් රැගෙන යාමේදී ප්‍රවාහන කිරීමේ යම් ගැටලු තියෙනවා. ඒක නිසා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. පුළුවන් තරම් තමන් ළඟ තියෙන සිලින්ඩර්ස් පුරවා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ලික්විඩ් ටැංක් සම්පූර්ණ පුල් කරලා තියාගන්න. ඒ වගේම උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම හැකි ඉක්මනින් ඔක්සිජන් සිලින්ඩර්ස් අර ජම්බෝ සිලින්ඩර්ස් කියන විශාල ප්‍රමාණයේ සිලින්ඩර්ස් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මේ ඔක්සිජන් සැපයුම් කරන කර්මාන්තශාලාවල තිබුණු සියලුම ලික්විඩ් ටැංක් මේ වෙන විටත් නොඑක් ආයතනවල සවිකිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව තවත් ඔක්සිජන් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් කියලා ඔක්සිජන් නිෂ්පාදනය කරන මැෂින් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන ආයතන තුල, අනිත් එක රෝගියාගේ ප්‍රතිකාරයට සමාන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට කුඩා මැෂින් එකකින් නිෂ්පාදනය කරන ඒවා තියෙනවා. ඒතර අන්න ඒවා ආනයනය කිරීම සඳහාත් මේ වෙන විට කටයුතු කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ යන ප්‍රමාණය සමග ඔක්සිජන් වල ගැටලුවක් ඇති නොවන ආකාරයට කටයුතු කරලා තියෙනවා. දැන් අර ඔබතුමාලා නිර්මාණය කරන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වෙලාවේ හදාගෙන යනවානේ. ඒවටත් මේ අවශ්‍ය කරන භෞතික සම්පත් මේ උස්සේම ඔබතුමාලා නිර්මාණය කරනවාද? දැන් ওই ඔක්සිජන් දෙන්න තියෙන මැෂින් ටිකයි, හඳවල් ටිකයි, අනෙකුත් අවශ්‍යතාවත් ඒකම ඔබතුමාලා පූර්ණ කරගෙන යනවා. ඇත්තටම දැන් ඔය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල අපි ඔක්සිජන් තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා හැබැයි ඒ ස්ථානවල ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවද කියලා තීරණය කරන මැෂින් සවි කිරීමට බලාපොරොත්තු වෙනවා. කියන පල්ස් ඔක්සිමීටර් වගේ දේවල් සවි කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ රෝගියාට සවි කරලා බලලා දවසට 3 සැරයක් පමණ පරීක්ෂා කරලා බලන්න ඔක්සිජන් ප්‍රමාණය පහළ බහිනවද කියලා. ඒ පහළ බහින ලක්ෂණයක් තිබුණොත් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යාම තමයි අපි තීරණය කරන්නේ. නැත්නම් මේ හැමතැනම ඔක්සිජන් දෙන්න පටන් ගත්තොත් එකක් ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක විශාල ප්‍රමාණයකින් අතරමැදි ස්ථානයක සමහර ස්ථානවල 600 800 ඉන්න ස්ථාන තියෙනවා. ඒතර ඒ වගේ ස්ථානයක මේ ඔක්සිජන් දෙනවයි කියන එක සාමාන්‍යයෙන් ටිකක් ප්‍රායෝගික නැහැ. ඒ නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අනිවාර්යයෙන්ම ඔක්සිජන් සැපීම සඳහා කටයුතු කරනවා.
ආනන්ද විජයවික්‍රම වෛද්‍යතුමනි දැන් සමහර වෙලාවට මේ එන්නත් කරණයත් එක්ක එන්නත් කරණයෙන් පස්සේ දුම්පානය මත්ද්‍රව්‍ය පානය භාවිතාව සම්බන්ධයෙන් යම් තැන්වල සාකච්ඡා සිද්ධ වෙන සමහර කට්ටියක් තමන්ගේ වාසියට ඒක හොඳයි කියනවා බිරින්දෑවරු කොහොමත් ඒක පාවිච්චි කරනවට අකමැති හින්දා හොඳම නැහැ කියලා කියනවා මොකද්ද වෛද්‍ය විද්‍යාත්මකව තියෙන නිර්දේශය මේ වෙලාවේ එන්නත් කරණයට කෙනෙක් යොමු වෙනවා නම් එන්නත ගහ ගන්නවා නම් මොකද්ද කරන්න හොඳ නැති කාර්යභාරය මොකද්ද දැන් එන්නතයි දුම්පානයයි මත්පැන් පානය අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මේ සහතිකයක් නෙවෙයි දෙන්නේ එන්නත් කරාට පස්සේ මත්පැන් භාවිතා කරාට කමක් නැහැ කියලා. නෑ එහෙම එකක් නෙවෙයි කියන්නේ. දැන් එන්නතයි දැන් එන්නතෙන් ලබා දීම තුලින් කෙරෙන්නේ ශරීරයට මේ වෛරසයේ කොටසක් හරි මැරිච්ච වෛරසය හරි ඇතුල් කරලා ඒ ශරීරයේ තියෙන සෛල වලින් ප්‍රතිශක්තියට අදාළ සෛල වලින් මේකට මේ වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තිය ඇති කිරීමක් වෙන්නේ. ඒක එන්නත එක්ක එන්නත ගත්තාම සිද්ධ වෙනවා. හැබැයි දැන් මේක ශ්වසන පද්ධතියට සම්බන්ධ වෛරසයක්නේ. මේක ඇතුල් වෙන්නේ උගුර කටින් උගුරෙන් නාසයෙන් ඇතුල් වෙලා පෙනහළු වලට ගිහිල්ලා තමයි මේක හැදෙන්නේ. ඒතර මේ ශ්වසන පද්ධතියේ තියෙන වෙනම ප්‍රතිශක්තිය රඳා පවත්වා ගන්න ක්‍රමපිළිවෙලක්. දැන් මේක දුම්පානය කරනකොට මේ ක්‍රමවේදය විනාශ වෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ ලෝකයේ මේ රෝගය වැළඳිච්ච අය දිහා බැලුවහම දුම්පානය කරන අයට මේ රෝගය වැළඳීමේ ඉඩකඩ ඉතා වැඩි. ඒ වගේම රෝගය දුම්පානය කරන අය මේ රෝගය නිසා මේ යාමේ ඉඩකඩත් වැඩි. ඒ නිසා දැන් හරි දුම්පානය කරනගෙන නවත්තනවා නම් ඒක ඉස්සරහට රෝගයෙන් මේ යන එක ඒකෙන් වළකින්න ඒක හේතුකාරක වෙයි. ඊළඟට පහුගිය කාලය තුල දැන් මේ වැක්සින් එකේ පළවෙනි එන්නත ලබා දුන්නාට පස්සේ කොවිෂීල්ඩ් එන්නතේ දැන් මේ පළවෙනි එන්නතෙන් පවා සැලකිය යුතු ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒතර ඒකෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ රෝගය බරපතල වීම නවත්තන එක. දැන් පහුගිය කාලය තුල මම හිතන්නේ එන්නත ලබාගත් අයගෙන් 100 දෙනෙකුට පමණ රෝගය වැළඳුණා. එන්නත ලබාගත්තට පස්සේ රෝගය වැළඳුණා 100 දෙනෙකුට සමහර ඊටත් ටිකක් වැඩි ඇති. මම 100ක් කියන මීට මාස 32කට පමණ තිබිච්ච සංඛ්‍යාලයකන මම දන්න ආකාරයෙන් ඒ අයගෙන් මිය ගිය එක්කෙනයි. එයා චේන් ස්මෝකර් කෙනෙක්. සිගරට් එකෙන් සිගරට් එක සිගරට් බොන කෙනෙක්. ඉතින් ඒ නිසා එයාට පෙනහළුගත රෝගයක් තිබුණා. පෙනහළු යාගේ බොහොම දුර්වලයි. ඉතින් ඒ නිසා එන්නතේ ලැබෙන ප්‍රතිශක්තිය එයාට නිසියාකාරව ලැබුණේ නැහැ. මොකද එයා සිගරට් බීම නිසා පෙනහල්ලේ තියෙන අර ප්‍රතිරෝධී ගතිය නැති කරගෙන තිබුණා. ඒ නිසා තමයි මේ සිගරට් බීමේ වෙන ආදීනව වෙන්නේ ඒක නිසා. ඉතින් මත්පැන් පානයත් මේ දැන් සිගරට් බීම එන්නත ගහගත්තට පස්සේ දවස් ගාණක් මත්පැන් නොබී ඉන්න ඕනේ එහෙම එකක් නැහැ. මත්පැන් බීම තුලිනුත් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඉතින් ඒක පොදුවේ වෙන අතුරු ආබාධ තියෙනවා ඒවයි. ඉතින් මේ අතුරු ආබාධ ඇතිවීමේ ඕන වෙලාවක ඉඩකඩ තියෙනවා මත්පැන් බීම නිසා. ඉතින් මත්පැන් බීමේ සහ සිගරට් බීමෙන් දෙකෙන්ම මේ අතුරු ආබාධ ඇති වෙන නරක ප්‍රතිඵල ඇති වෙන්නේ ෂණිකව නෙමෙයිනේ. ඒක කාලයක් එක්ක ඇති වෙන එකන්නේ. ඒ නිසා තමයි බොහෝ අය මේවා කරන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒවා කාලයත් එක්ක අවුරුදු 7ක් 8ක් 10ක් 12ක් යනකොට මේවයි තියෙන අතුරු ආබාධ ඇති වෙලා ඒ වයින් විවිධ ලෙඩ රෝග ආබාධ ඇති වෙනවා. යම් තැනකදී කෙනෙක් නිදන්ගත රෝග සම්බන්ධයෙන් නොවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නවා නම් එන්නත කරගන්න එක කමක් නැද්ද? නැත්නම් වෛද්‍ය නිර්දේශයක් මත ගිහිල්ලා එන්නත් කරගන්න එකද හොඳද? ඇත්තටම රෝගාබාධ නිදන්ගත රෝගාබාධ ඒ කියන්නේ දියවැඩියාව, ප්‍රෙෂර් එක, වකුගඩු ආබාධ මේ වැනි රෝගාබාධ තියෙන අයට තමයි මේ එන්නතකරණය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. මොකද මේ එන්නතින් කරන්නේ ප්‍රධාන වශයෙන් සංකූලතාවයන් නැතිවීම සහ මරණය ඇතිවීම වැළැක්වීම. ඔබ යම් තැනකදී මෙන්න මෙහෙම කෙනෙක් නම් ඔබ එන්නත විදගන්න එපා කියලා කියන්න මොකක් හරි හේතුවක් තියෙනවද? යම් තැනක heart attack එකක් ඇවිල්ලා ඔපරේෂන් එකක් කරලා දෙනවා ඔබ එන්නත විදගන්න එපා. එන්නත විද ගන්න නැති වෙන්න හේතුවක් දක්වන්න ඕන කාරණාවක් වෛද්‍ය විද්‍යාත්මකව තියෙනවද? ඇත්තටම දැනට එන්නත විදගන්න එපා කියලා සඳහන් කරලා තියෙන්නේ ගැබ්බර මාතාවන්ට. ඒකත් මම හිතන්නේ ඉදිරියේදී වෙනස් වෙයි. සහ මුල මාස 6 තුල මව්කිරි දෙන අයට ඒකත් මම විශ්වාස කරනවා ඉදිරියේදී වෙනස් වෙයි කියලා. සහ කුඩා දරුවන්ට මේක කුඩා දරුවන්ට ටෙස්ට් කරලා නැති නිසා. ඊළඟට එන්නත ලබා ගන්න එපා කියලා තියෙන්නේ මේ එන්නතේ අඩංගු ද්‍රව්‍ය වලට යම්කිසි කෙනෙකුට තදබල අසාත්මිකතාවයක්, ඒ කියන්නේ ඇලර්ජි එකක්, තදබල ඇලර්ජියක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඇලර්ජිස් මොනවා හරි එන අසාත්මිකතාවයන් එන අය ඒ පිළිබඳ එන්නත ලබා ගන්න ගියාම වෛද්‍යවරයාට කියන්න. එතකොට වෛද්‍යවරයා ළඟ තියෙනවා මේ එන්නතේ තියෙන ಜಾති මොනවද කියලා. එතකොට එයා බලයි මේ ಜಾති වලටද එන්නේ කියලා. එහෙම නැත්නම් ඒ එන්නත ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. විශේෂයෙන් එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා
අර මං කලින් කියපු රෝගාබාධ තියෙන අයට. ඇත්තටම දැන් මේ දක්වා අපි මියගිය අය සලකා බැලුවාම මියගිය අයගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය හෝ මේ දෙකෙන්ම තියෙන අය. ඉතින් ඒ නිසා තමයි ඒ අයට මේක ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙන්නේ එවැනි රෝගාබාධ තියෙන අයට. නව විවාහපත් වෙච්ච අය දරුවන් අපේක්ෂාවෙන් ඉන්නවා නම් එන්නත ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවද ඔයතුමා? නෑ කිසිම ගැටලුවක් නෑ. මේ පහුගිය කාලේ අපි දැක්කා සමාජ මාධ්‍ය ජාල හරහා මෙවැනි වැරදි ප්‍රචාර යනවා. මේක ගත්තාම මේ වඳ වෙනවා මේ වගේ මිත්‍යා මත මේක සම්පූර්ණ බොරු කතා. එහෙම දේවල් වෙන්නේ නැහැ. මේක මැරිච්ච වෛරසයක්. ඒ වෛරසයට විරුද්ධව වෛරසයේ කොටස හෝ වෛරසයේ කොටසක් ඒකෙන් කෙරෙන්නේ වෛරසයට විරුද්ධ ප්‍රතිදේහ හැදීම නිසා මිසක් මේ වෙන දේවල් නෙමෙයි. විජේසූරි වෛද්‍යතුමා දැන් ඔබතුමාලා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදනවනේ. මේ වෙලාවෙත් කොවිඩ් ආසාදිතයින් විදිහට වාර්තා වෙන රෝගීන් සමහර වෙලාවට නිවෙස් වෙලා ඉන්නවා. ඕන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අරගෙන යන්න පැය ගාණක් ගත වෙනවා. මොකක්ද ඔබතුමාලා තියෙන සැලසුම මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමත් එක්ක කඩිනමින් ආසාදිතයන් රෝහල්ගත කරන්න? ඔව් ඇත්තටම දැන් මේ කාර්යය අපි තනියම කරන්න මේක ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධ වෙලා මේ සඳහා විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි පිහිටවලා තියෙනවා. එතකොට සියලුම වාර්තා වෙන රෝගීන් පිළිබඳ තොරතුරු ඒ මධ්‍යස්ථානයට වාර්තා කරලා ගන්නවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයෙක් යටතේ පත් කරලා තියෙනවා. ඒ තොරතුරු ලබාගෙන එතන කාර්ය මණ්ඩලයක් පිටවලා තියෙනවා. ඒ අනුව තමයි නොඑක් මධ්‍යස්ථාන වලට යැවීම කරන්නේ. මේ යැවීම පමණක් නෙමෙයි අනිත් පැත්තට ඒ මධ්‍යස්ථානට යවුවට පස්සේ රෝගියාගේ ඒ කාල වකවානුව අවසන් වුණාට පස්සේ අනිත් පැත්තට රැගෙන යාමත් අපි කරන්න ඕන. මේ කාර්යයන් දෙකම සිද්ධ වෙන්නේ ඒ ආකාරයට. ඊට අමතරව අතරමැදි මධ්‍යස්ථානවල සිටින පිරිස් ඒ කාලේ ඉවර වුණාට පස්සේ රැගෙන යනවා වගේම ඒ මධ්‍යස්ථානයේ සිටියේදී රෝගී තත්ත්වය උත්සන්න වුණොත් රෝහලකට රැගෙන යාම සඳහාත් කටයුතු කරන්න ඕනේ. එතකොට ඒක සෙන්ට්‍රලි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේක කරාට ඊට අමතරව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් අපි ඒ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ටත් ඒ වගේම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ටත් මේකේ කාර්යභාරය පවරලා තියෙනවා. ඊට අමතරව මේ මෑතකදී අපි සෞඛ්‍ය ලේකම්තුමා මේ සඳහා විශේෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් එක පළාත් සඳහා පත් කළ තියෙනවා. මේ ගැන වහාම සොයලා බලන්න ඒ කටයුතු දිනපතා නිරීක්ෂණය කරන්න කියලා. දැනට ඔබතුමාලගේ සූදානම රෝගියෙක් ආසාදිතයි කියලා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දීලා දැනුවත් කරාට පස්සේ ඔහු පෞල් සෞඛ්‍ය වෛද්‍යවරයාට මේ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍යවරයාට දැනුවත් කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට. මේ දැනුවත් කිරීමත් එක කොච්චර කාල සීමාවක් තුළ ඔබතුමාලගේ ඉලක්කයේ තියෙන අදාළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමු කරන්නද? අපි හැකි ඉක්මනින්ම ගෙනියන්න තමයි කටයුතු කරන්නේ. සමහරක් වෙලාවට දින දෙකක් පමණක් ප්‍රමාද වෙන අවස්ථාවල් නැතුවම නෙවෙයි. එහෙම වෙනවා. මොකද ඔබතුමා හිතන්න බලන්න රෝගීන් 2500 2800ක් දිනකට වාර්තා වෙන විට මේ 2500 2800 වාර්තා වෙන එක තැනකින් නෙවෙයි මුළු ලංකාවේ හැම තැනින්මනේ. ඒතකොට ගෙනියන්නත් ඕන විශේෂිත වූ ගිලන් රටවල ඉන්නේ. එතකොට මේ නිවෙස් වලටම ගිහිල්ලා ගේන්න ඕන. අපි කියන්නේ නිවෙසෙන් එළියට බහලා මේ අවස්ථාවට එන්න කියලා. අපි කියන්නේ පොසිටිව් වුණා නම් ගෙදරින් එළියට බහින්න එපා. ගෙදරට වෙලා ඉන්න ඕන. අපි එනතෙක් කොහෙවත් යන්න බෑ. එහෙම තමයි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට අපේ ගිලන් රථය යවලා මේ රෝගීන් එක ස්ථානයකට එකතු කරන්න ඕන. එකතු කරලා තමයි බස් රථයකින් ගෙනියන්නේ. මන්නේ කාර්ය කරනකොට සමහරක් වෙලාවට යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රමාදය තුලින් ඔබ අහන්න පුළුවන් මේ කාලය තුල ගෙදර ඉන්නකොට මේ රෝගය ගෙදර අයටත් හා ගමේ අනිත් අයටත් බෝ වෙන්න පුළුවන් නේද කියලා. ඔව් ඒකටත් විසඳුමක් අපි ඊයේ සාකච්ඡා කරා. PCR පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ගත්තට පස්සේ අපි තීරණය කරා ගෙදර දොර ස්ටිකරයක් ගහන්න PCR පරීක්ෂණයට භාජනය කර ඇත. හැබැයි එතකොට ඒ කාර්යභාරය අසල්වැසියන් විසින් ඉතාමත් හොඳට ඉෂ්ට කරනවා. මේගොල්ලොන්ට එළියට බහලා යන්න දෙන්නේ අසල්වැසියන් ගියොත් මේගොල්ලෝ දුරකථනය මගින් අපිට දැනුම් දෙනවා PHI මහතුරුන්ට හෝ සෞඛ්‍ය නිලධාරීන්ට හෝ එහෙම නැත්නම් පොලිසියට දැනුම් දෙනවා මෙන්න මේ ස්ටිකර් එක ගහලා දෙයි මෙන්න මෙයා මේ බහලා යනවා කියලා. ඉතින් අන්න ඒ වගේ ස්වයං විනයක් ඇති කරන්න අපි දැන් උත්සාහ කරනවා අනිත් අයගේ මේ පාලනයත් එක්ක. එතකොට අර මේ රෝගී මේ සාම්පල් එකක් ගත්තට පස්සේ හරියටම මේක තියනවද නැද්ද කියලා දැනන තෙක් මොහුට නිවසට වෙලා රැඳී සිටින්න සිද්ධ වෙනවා. දැන් මේකම මේ දැන් කොවිඩ් වලට වැඩි බරක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පද්ධතිය යොමු කරලා තියෙද්දී අද වාර්තා වුණා
සියලුම ශල්‍ය කර්ම නවත්තනවායි කියලා සිදු කරන්න තියෙන. මොකද්ද ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන තීරණය? ඔබතුමාලා රෝහල් වල හෘද සැත්කම් සහ අනිකුත් සැත්කම් සාමාන්‍ය විදිහට සිදු කරනවද, සීමා කරනවද, නවත්තනවද? කිසිම ආකාරයක හෘද සැත්කම් හෝ අනිකුත් සැත්කම් හෝ එහෙම නැත්නම් දෛනික සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් නතර කරන්න කියලා උපදෙස් ලබා දීලා නැහැ. සෑම රෝහලකම බාහිර රෝගී අංශ ඒ වගේම හදිසි ප්‍රතිකාර සේවාවන් කුඩා රෝහල් වල පවා මේව පවත්වාගෙන යනවා. අපි සාමාන්‍ය කුඩා රෝහල් සහ මූලික රෝහල් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ගත්ත ඒ වාගේ පවා නේවාසික ප්‍රතිකාර සේවාවන් අපි නතර කරලා තියෙනවා. නමුත් හදිසි ප්‍රතිකාර සහ බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන් සහ සායන අපි පවත්වාගෙන යනවා. එතකොට ඒ වගේම යම්කිසි අපි ගමු බද්දේගම රෝහල දිසා රෝහලක් මේ රෝහලේ අපි නවත්තලා තියෙනවා. මේ රෝගීන් දැන් අපි මේ ගිය සතියේ තීරණය කරා COVID-19 වැළඳුන් රෝගීන් මේ එතන නතර කරනවා කියලා ප්‍රතිකාර කිරීම සඳහා. එතකොට ඒ රෝහලට අපි ඒ වගේම උපදෙස් දුන්නා. ඔබ විසින් අනිවාර්යයෙන්ම බාහිර රෝග්‍යංශයත් සායනත් හා හදිසි ප්‍රතිකාරයකත් පවත්වාගෙන යන්න ඕනේ. ඊට අමතරව යම්කිසි රෝගියෙක් නතර කිරීමට අවශ්‍ය රෝගියෙක් පැමිණුණොත් ඒ රෝහලේ ගිරන් රථය මගින් නතර කිරීමට පහසුකම් තියෙන රෝහල නැත්නම් කරාපිටිය රෝහල සඳහා ප්‍රවාහනය කරන්න ඕනේ. අන්න ඒ වගේ යාන්ත්‍රණයක් හදලා තමයි මේ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන්නේ. කිසිම ආකාරයකින් රෝහල් වල සාමාන්‍ය සේවා යම්කිසි ආකාරයකට අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් පොරොත්තු වල එකනේ සිටින රෝගීන් ශල්‍ය කර්ම කිරීමේ යම්කිසි ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මම නැහැ කියලා කියන්නේ අඩු වෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. අර වෙනද වේගයෙන්ම සිදු නොවෙන්න පුළුවන්. නමුත් සියලුම හදිසි ප්‍රතිකාර හදිසි ශල්‍ය කර්ම කරනවා. ඇක්සිඩන්ට් ඉන්ජරිස් වෙනවා. ඒ වගේම heart attack හැදිලා වගේ එන දේවල්. ඊටත් අමතරව විශේෂිත රෝහල් වල තියෙනා වූ සාමාන්‍ය කියන්නේ දෛනික ප්‍රතිකාර සහ මේ ශල්‍ය කර්ම සිදු කරනවා. ඊ타මත්ම කාර්ය බහුල වූ රෝහලක පමණක් උදාහරණයක් විදිහට ගත්තොත් හෝමගම රෝහලේ සාමාන්‍ය දෛනික ශල්‍ය කර්ම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අඩුයි. වෙනත් රෝහල් වල ඒ කටයුතු සිද්ධ වෙනවා. මේ අලවිජ්ජක වෛද්‍යවල දැන් IDH රෝහලට මේ වෙලාවේ ඔබතුමාලා ඇතුළත් කරගන්නේ කොවිඩ් ආසාදිතයින් විතරද? එහෙම නැත්නම් උණ රෝගී තත්ත්වයන් වලින් තියෙන මේ වෙලාවේ ඩෙන්ගු පිළිබඳවත් සාකච්ඡා වන ඒ තත්ත්වෙන් එන රෝගීනුත් ඔබතුමාලා ඇතුළත් කරගන්නවා? දැන් අපි ප්‍රධාන වශයෙන්ම රෝහලේ නැවතිලා ප්‍රතිකාර කරන පහසුකම් සපයලා තියෙන්නේ කොවිඩ් රෝගීන් සඳහා. නමුත් ඩොක්ටර් විජේසුරේ කියපු විදිහට අපේත් OPD එක ක්‍රියාත්මක වෙනවා. එතකොට එතෙන්ට එන රෝගියෙකුට යම්කිසි රෝග තත්ත්වයක් තිබුණොත් එතකොට සමහර විට තියෙන්නේ උන රෝගියෙක් නම් එයාට කොවිඩ් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා එයා ඇතුල් කරලා මූලික පරීක්ෂණයන් කරලා ඊට පස්සේ තීරණය කරනවා එයා දිගටම රෝහලේ රඳව ගන්නවද වෙන තැනකට යවනවද කියන එක අපි ඒ මත රඳව ගන්නවා. එතකොට ඒ රෝගියාට අවශ්‍ය මූලික පරීක්ෂණ මූලික ප්‍රතිකාර ටික සිද්ධ කරනවා. නමුත් මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් අපි දැනට මේ අවස්ථාවේදී ප්‍රතිකාර කරන්නේ කොවිඩ් රෝගීන් සඳහා. අනෙක් පැත්තෙන් මේ ඔබතුමාලගේ රෝහලට සම්බන්ධ වෙලා සායනික වලට ආපු අයට කොහොමද ඔබතුමාලා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්නේ? සායනය පවත්වාගෙන යනවා. දැන් මේ තියෙන තත්ත්වයන් එක ටිකක් ආපු පරණ තත්ත්වයට යන්න නෙවෙයි අපි කලින් වෛද්‍යපැල් මගින් යැවීමක් සිද්ධ වුණානේ. නමුත් ඊට පස්සේ අපි සායනය පැවැත්තුවා. එතකොට ඒක තියෙන්නේ දැන් අපේ රෝහලේ වාට්ටු තියෙන්නේ ඒක ටිකක් පරණ රෝහල ටිකක් මේකට පරණ රෝහලක්. ඉතින් අපේ සාමාන්‍යයෙන් තියෙන අර භාගයේ මේ තරමේ පමණ බිත්ති තියෙන වාට්ටු එක තියෙන්නේ. ඉතින් ඒවයි රෝගීන් ඉන්නවා. ඉතින් අපි එළියේ සාමාන්‍ය විදිහට අපි ඇවිදිනවා. මොකද මේක වාතයෙන් පැතිරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම යාමේ කිසිම අවදානමක් නැහැ. නමුත් අපි සායන සඳහා එන රෝගීන් ඊට වඩා වෙනත් කොටසක තමයි රඳවලා එයාට ප්‍රතිකාර කරන්නේ. ඒ වගේම අර සායන වල ගැන මම චුට්ටක් කියන්න කොහොමද? ඔව් සායන වලට ගත්තම දැන් අපිට ගැටලු දෙකක් මත වෙනවා. එකක් තමයි අපි සායන වලට ගත්තොත් දිනකට සාමාන්‍ය රෝගීන් 2000ක් පමණ සායන වලට පැමිණෙනවා විවිධ ප්‍රදේශවලින්. එතකොට මේ වර්තමානයේ පවතිනා වූ සංචරණ සීමා ප්‍රවාහන පහසුකම් තියෙනවල අඩුපාඩු නිසා රෝගීන්ට පැමිණීමට තියෙන බාධාව එක ගැටලුවක්. තව පැත්තකින් ගැටලුවක් තමයි විශාල ප්‍රමාණයක් රෝහලට ආවට පස්සේ ඒක රාශී වීම. මේ කරුණු දෙකටම අපි උත්තර දෙන්න ඕන. ඒක නිසා අපි තීරණය කරා ළඟ පහත ඉන්න අයට එන්න පුළුවන්. ඒ වගේම ඒ රෝගීන්ට යම්කිසි ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා දුර බැහැර ඉන්න අයට ඒ රෝගීන්ට පුළුවන් අපි විශේෂ දුරකථනයක් දීලා තියෙනවා 1390 කියලා ඕනෑම ජාලයකින් අමතන්න පුළුවන්. ඔවුන්ට ඒකට අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අය කරා ඇමතුමක් ලබා දීලා උන්ට අදාළ සායනයට යොමු වෙන්න පුළුවන්. සායනයට යොමු වුණාට පස්සේ ඒ සායනයේ වෛද්‍යවරයෙක් හෝ හෙදනිධාරණයක් ඒ රෝගියාගේ රෝගී තත්ත්වය විමසනවා.
ඊට පස්සේ ඖෂධ වෙනස් කරන්න ඕන නම් ඒ උපදෙස් දෙනවා මේ ආකාරයට ඖෂධ වෙනස් කරන්න. යම්කිසි පරීක්ෂණයක් කරන්න ඕන නම් ඒ වගේම උපදෙස් දෙනවා මේ පරීක්ෂණය කරලා අපිට දුරකථනය මගින් දැනුම් දෙන්න. ඊට අමතරව අපි දැනුම් දෙන උදාහරණයක් විදිහට ගත්තොත් රිජ්ජු ආරය ළමා රෝහලේ ඉන්නවා නම් පුත්තලමේ රෝගියෙක් දුරකථනය මගින් දැනුම් දුන්නාට පස්සේ අපි කියනවා ඔබගේ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර නැත්නම් මේ ඖෂධ ටික අපි එවන පුත්තලම රෝහලට ගිහිලා ලබා ගන්න අපි පාර්සල් කරලා පැක් කරලා ඔහුගේ නම ලියලා ඒ සායන අංකය ලියලා ගිලන් රථයක් මගින් යවන පුත්තලම රෝහලට එතකොට පුත්තලම රෝහලට ගිහිලා ලබා ගන්න පුළුවන්. ඒ උදාහරණයකට කිව්වේ ඒ වගේ දිවයිනේ අනිකුත් රෝහල් වලටත් ඒ ඖෂධ යැවීම සඳහා අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක සමහර වෙලාවට දෙමව්පියෝ ටිකක් පසුබට වෙනවා මේ විජේශ්‍රී වෛද්‍යතුමනි දරුවන් අරගෙන රෝහලට එන්න. සමහර රෝගී තත්ත්වයන් තිබුණත් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ නිවසේ ඉඳගෙනම අර ගොඩ වෙදකම් ටික කරලා බේරෙන්න උත්සාහ කරන්නේ. මොකද ඔබතුමාට දෙන්න තියෙන උත්තරේ රිච් එකකට ළමයෙක් අරගෙන එන්න සූදානමක් තියෙනවා අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන්. මොකද ඔබතුමාට දෙන්න තියෙන උපදේශය? ඔව් මට කියන්න තියෙන කාරණා දෙකක්. එකක් තමයි ඔබ දුර බැහැර ප්‍රදේශයක ඉන්නවා නම් රිජ්ජු ළමා රෝහලටම එන්න උත්සාහ කරන්න එපා. දිවයිනේ සෑම මූලික රෝහලක සිට ඉහළට තියෙන සෑම රෝහලකම විශේෂඥ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. විශේෂඥ ළමා රෝග වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒක නිසා ඔවුන් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මොකද එකක් තමයි මෙච්චර දුර බැහැර එන්න කාලය ගත වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව අර ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවාවල දීමේදී ඒ එන මවට සහ දරුවාට යම්කිසි ආකාරයක තර්ජනයක් වෙන්න පුළුවන් රෝගයේ බෝවීම. ඊළඟට කියන්න තියෙන කාරණාව තමයි කිසිම ආකාරයකින් මම මේ රැඟෙන්න එපා කිව්වට රිජ්ජු ආරය ළමා රෝහල රෝගියෙක් රැඟෙනීමට කිසිම ආකාරයක බාධාවක් නැහැ. පැය 24 පුරාටම වැඩ කරනවා. සති දින 7ෙම වැඩ කරනවා. හැබැයි කිසිම වෙලාවක රිජ්ජු ආරය ළමා රෝහලට එන්න හෝ ළඟ තියෙන රෝහලට යන්න ප්‍රමාද වෙන්න එපා. තමාගේ දරුවාගේ රෝගී තත්ත්වය උස්සන්න වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට යන්න. මොකද ඒ වගේ ඉතාමත් නරක අත්දැකීම් අපිට තියෙනවා පසුගිය කාලවල. සමහරක් දෙමාපියන් තමන්ගේ දරුවාගේ තත්ත්වය උත්සන්න වෙනකන් රෝහලකට යන්නේ නැහැ. එහෙම ගියාම සමහරක් වෙලාවට අනවශ්‍ය සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ජීවිතේ බේරා ගැනීමටත් නොහැකි වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒක නිසා මම දෙන්න උපදේශ තමයි යම්කිසි දරුවෙකුට ආසාදන තත්ත්වයක් තියෙනවා නම් යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ළඟම තියෙන රෝහලට යන්න. එසේ නැත්නම් හැකිනම් රිජ්ජු ආරය ළමා රෝහලට එන්න ප්‍රමාද වෙන්න එපා. ආනන්ද විජය වික්ටර් වෛද්‍යතුමනි දැන් මේ ප්‍රශ්නය අහුවට මම හිතන්නේ වරදක් නෑ. දැන් ඔබතුමාලා කොරෝනා රෝගියෙක් ඇතුළත් කරගත්තට පස්සේ විශේෂයෙන්ම ලබා දෙන ප්‍රතිකාර මොනවද? ඒක ඒ රෝගියාගේ රෝග තත්ත්වය අනුව වෙනස් වෙනවා. දැන් රෝගියෙකුට සාමාන්‍යයෙන් තියෙන රෝග ලක්ෂණ අපි කියවනේ උණ උගුරේ වේදනාව ඇඟපත වේදනාව. ඒතකොට මේ රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා තමයි අපි මූලික වශයෙන් ප්‍රතිකාර කරන්නේ. ගෙදර ඉන්න කෙනෙකුට හරි එහෙම තියනවා කියලා නිකන් මේ දවස්වල ඔය සමාජ මාධ්‍ය තුල එහෙම යන පෝස්ට් දැක්කම හිතෙන්නේ දැන් මේ අපිට ඔබතුමාලා කියන රෝග ලක්ෂණ වෙලාවකට දෙනවා මටත් තියෙනවාද මේ දැන් තියෙන රෝග ලක්ෂණ නේ ඊළඟටත් තියෙනවා. එහෙම හදලා රෝග ලක්ෂණ හැදෙයිද කියලා. එහෙම තියෙන කෙනෙකුට මෙන්න මෙහෙම කරා නම් හොඳයි කියලා මොකද්ද ඔබතුමාට දෙන්න තියෙන උපදේශය? ඇත්තටම ගෙදර ඉන්න කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම උණ නම් මේ කාලේ මේ වැස්ස තත්ත්වයත් එක්ක අපි දකිනවා ඩෙන්ගු රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් තියෙනවා, මියුන රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා, ඒ අතරේ මේ කොවිඩුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට දින දෙකක් හෝ ඊට වැඩිය උණ තියෙනම් වහාම රජයේ රෝහලකට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එතකොට ඒ වෛද්‍යවරයා හිතනවා නම් මේ කොවිඩ් වෙන්න පුළුවන් කියලා කොවිඩ් වල ටෙස්ට් කරයි. එහෙම නැත්නම් ඩෙන්ගු හෝ මියුන වගේ හෝ වෙනත් දෙයක් නම් ඒ පිළිබඳ පරීක්ෂණ කරලා ඒකට ප්‍රතිකාර කරයි. ඒ නිසා ගෙදෙට්ට වෙලා ඉන්න එපා. මොකද ඒ රෝගයනුත් තියෙනවා. ඒවායට ප්‍රතිකාර ප්‍රමාද වුණොත් ඒවා නිසා මිය යන්නත් පුළුවන්. කොවිඩ් රෝගයත් එහෙමයි. කොවිඩ් රෝගය නිසා සමහර වෙලාවට සංකූලතාවයන් උත්සන්න වෙලා රෝහල වලට ආවොත් එතකොට අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඉතින් ඒ නිසා දැන් රෝහලකට දැන් කොවිඩ් කියලා අපි රෝග නිర్ణය කරාට පස්සේ රෝහලකට ආවොත් ඒ අයගේ තියෙන රෝග ලක්ෂණ බරපතල නැත්නම් එතකොට රෝග ලක්ෂණ සුළු ඒවා නම් මේ රෝග ලක්ෂණ වලට සුළු සඳහා සමනය කිරීම සඳහා ප්‍රතිකාර කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේකේ ඇතිවෙන මූලික ගැටලුව තමයි මේ ශරීරයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන එක තමයි ඇතිවෙන ප්‍රධානම සංකූලතාවය වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ අපි පෙනහල්ලෙන් රුධිරයට ඔක්සිජන් විසරණය වෙනෝනේ. මේ විසරණය වීම අඩු වෙලා අපේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙනවා. ඒතකොට මේක මෙහෙම වෙනවද කියලා හොයාගන්න එකට තමයි අපි මූලිකව මේ අය නිරීක්ෂණය කරන්නේ. දැන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකත් මේ වගේ දෙයක් නිරීක්ෂණය කරොත් වහාම යාව ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකට යොමු කරනවා. දැන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී එහෙම කෙනෙක් හම්බුනොත් එතකොට ඒ අවස්ථාවේදී ඒ සඳහා දෙන්න විශේෂිත ප්‍රතිකාර තියෙනවා.
ඔක්සිජන් දීම සහ ඊට අමතරව විවිධ ඉන්ජෙක්ෂන් වර්ග සහ ඖෂධ වර්ග ලබා දෙනවා. ඒ අවස්ථාවේදී ඒ ඔක්සිජන් හරි හැටි විසරණය වීම සඳහා වෙන කරන ප්‍රතිකාර. ඒක තමයි ප්‍රධානම දේ. සමහර වෙලාවට අපි දකිනවා රෝගීන් මේ දේවල් තියෙද්දි මෙතන තියෙන මේ වැදගත්ම දෙයක් තමයි මේ ඔක්සිජන් ප්‍රමාණය යාම ගැටලුව තියුණට සමහර වෙලාවට සමහර කෙනෙක් ඇඳට වෙලා ඉන්නකොට මේක තේරෙන්නේ නැහැ. ඒතකොට එයා හොඳට ඉන්නවා. මොකුත් ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. උණ තිවිලා දැන් උණත් ටිකක් අඩු වෙලා තියෙන්නේ. කන්න බැරි කම ගපතරි දිනේවා තියෙන. ඉතින් ඕවා නිසා ඇඳට වෙලා ඉන්නවා. සමහරවිට කොවිඩ් බව දැනගෙනත් ඉන්න පුළුවන්, කොවිඩ් බව නොදැනත් ඉන්න පුළුවන්. දැන් මීට සති දෙකකට කලින් අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් රෝගියෙක් යොමු කරා. මේ රෝග ලක්ෂණ තියාගෙන දවස් 6ක් ගෙදර ඉඳලා ඒතර ඒ විශේෂඥ වෛද්‍යරයා මට කිව්වේ මේ ටෙලිෆෝන් එකෙන් එයාට කතා කරනකොට තේරුණා මෙයාට හතියි කියලා. ටෙලිෆෝන් එකෙන් කතා කරගන්න බෑ හතියි කියලා. ඉතින් මම කිව්වා රෝහලට එවන්න කියලා. රෝහලට එවනකොට එයාගේ මේ ඔක්සිජන් ප්‍රතිශතය ගොඩක් අඩුයි. කෙලින්ම දැඩි සත්කාරී එකකට ගත්තේ. දවස් දෙකකට පස්සේ රෝගියා මිය ගියා. මොකද ඒ එච්චර උත්සන්න වෙලා තමයි යා රෝහල් ගත වුනේ. ඒ නිසා අර එහෙම උත්සන්න වෙනකන් ඉන්නේ නැතුව යම් කිසි ආකාරයකින් ඔබට කොවිඩ් කියලා දැනගෙන ඔබ ගෙදර ඉන්නවා නම් රෝහල් ගත කරනකම් පොඩ්ඩක් ඇවිදලා බලන්න ටිකක් හතිගතිය එනවා නම් එතකොට ළඟම ඒ වෛද්‍යවරයාට රෝහලට හෝ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙන දුරකථන අංක වලට දැනුම් දෙන්න ඔබ රෝහල් ගත කරයි. එහෙම නැත්නම් ඔබ සමහරට ටෙලිෆෝන් එකෙන් කතා කරනවා නම් කතා කරනකොට ඔබේ යාළුවෙක් කියනවා යට හති වගේ දැනෙනවා. එහෙම දැනෙනවා නම් ඒ කියන්නේ ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. අර අපි මේ නිශ්චලව එක තැනකට ඉන්නකොට ওই ප්‍රශ්නේ දැනෙන්නේ නැහැ. ටිකක් පොඩ්ඩක් ඇවිදිනකොට හැලා වැසිකිළියට යනකොට හති නම් එතකොට ප්‍රශ්නයක්. අනෙක් පැත්තේ ඔබතුමාලා මේ දවස්වල ආසාදිතෙක් වුණාම දෙන කැම්බීම් වල වෙනසක් තියනවද? විශේෂයෙන් මේ දවස්වල කැම්බීම් වල වෙනසක් කරගන්න උවමනාවක් තියනවද මේ කොවිඩ් පැතිරීමත් එක්ක? නෑ එහෙම එකක් නැහැ. අපි කියන්නේ කොවිඩ් පැතිරීමත් එක්ක එකක් තමයි කොවිඩ් නැති කෙනෙකුට විශේෂයෙන් වැදගත් වෙනවා මේ සමබල ආහාර වේලක් ගැනීම. මොකද සමබල ආහාර වේලක් ගන්නවා නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තියකින් වර්ධනය වෙනවා. අපි ආහාර වේලට කොළ වර්ග, පළතුරු, මාළු මේවා අඩංගු කර ගන්නවා නම් එතකොට ඒකෙන් මේ ආහාරය හොඳ ආහාරයක් ලබා ගත්තාම ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඊට අමතරව අපි කියනවා නිතිපතා ව්‍යායාම කරන්න කියලා. ඒකිනුත් ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒවා තමයි ප්‍රතිශක්තිය වැඩි වීම සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් රෝගිය වැළඳුන කෙනෙකුට හැබැයි බොහෝ විට කන්න බෑ. ඉතින් ඒ නිසා කන්න බැරි නම් කන්න හදලා ඊට පස්සේ වමන යනෝනේ. ඉතින් ඒ නිසා අපි ඒ අයට උපදෙස් දෙන්නේ ප්‍රමාණවත් විදියට දියර වර්ග පානය කරන්න කියලා. විශේෂයෙන්ම පෝෂ්‍යදායී දියර වර්ග කැඳ නැත්නම් පළතුරු යුෂ සුප් මේ වගේ දියර කිරි මේ වගේ දියර වර්ග පානය කරන්න ප්‍රමාණවත් විදියට. නැත්නම් ඒ ආර විජලනය වීමත් හේතුකාරක වෙනවා මේ රෝග ලක්ෂණ උත්සන්න වෙන්න. අවසන් විනාඩි කිහිපේ ඉන්නේ විජේසූරි වෛද්‍යතුමනි මේ වෙලාවේ අද මේ ඊයේ දැන් අපි අලුත් දවසකට ඇවිල්ලා තියෙන්නේ ඊයේ ජාත්‍යන්තර හෙද දිනය වුන් කරන කාර්යභාරය පිළිබඳව සඳහන් කරන්න ඕන මේ වෙලාවෙත් ඔබ සුවපත් කිරීම වෙනුවෙන් ලංකාව පුරාම ආපු PCR පරීක්ෂණ මේ වෙලාවෙත් රසායනාගාර තුල සිද්ධ කරන ඒ වෙනුවෙනුත් නිදි මරාගෙන වෙහෙස වෙලා ඉන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනන්ත ප්‍රමාණයක් ඉන්නවා රෝහල් වල ඉන්නවා වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩල මේ සියලු දෙනා ඔබ සුවපත් කිරීම වෙනුවෙන් වුන් මේ වෙලාවෙත් අවදි වෙලා ඉන්නවා නිසා වුන්ටත් උත්තමාචාර්ය පුදන ගමන් මේ නිදි මරණ මේ අඛණ්ඩ කැපවීමක් කරන වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලයන් පිළිබඳව වැටුප් පිළිබඳව දීමනා පිළිබඳව නිදි මරණ එකට ඉල්ලීමක් අවදානම් දීමනාවක් සම්බන්ධයෙන් එහෙම සාකච්ඡාවක් සිදු වුණා. මොකක්ද ඔබතුමාලා අමාත්‍යාංශයක් විදිහට අභ්‍යන්තර වෙන සාකච්ඡාව ඔවුන්ගේ ඒ ඉල්ලීම් මේ වෙලාව අසාධාරණයි කියලා කියන්න බෑ. මොකක්ද තියෙන නම් විශේෂය? දැන් ඊටමත් හොඳ දෙයක් කතා කරේ මේ යම් ඉල්ලීම් ඉල්ලනවා තමයි. හැබැයි අතන මම කියන්න ඕන මේ අවස්ථාවේදී සෞඛ්‍ය සේවයේ ඉන්නෝ විශේෂිත වූ ශ්‍රේණි රාශියක් මේ සෑම ශ්‍රේණියක්ම මේ අවස්ථාවේදී ඇත්තටම එක කණ්ඩායමක් විදිහට සහාය ලබා දෙනවා. අද හවස් වරුවෙත් ඒ වගේම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ක සෞඛ්‍ය මැතිතුමිය සහ අනිකුත් නිලධාරීන් සමග සාකච්ඡා පවත්වලා කොයි ආකාරයකද කරන්න ඕන කියන ඒ සහාය අපිට ලබා දුන්නා. ඒ වගේම හවස 4ට පමණ අනිකුත් හෙද නිලධාරීන් සහ අනිකුත් රසායනාගාර විකරණ ශිල්පීන්ගෙන් සමමිත වූ අනිකුත් පිරිස් ඇවිල්ලා සාකච්ඡා කරා. යම් ඉල්ලීම් තිබුණා වුණාට මේ අවස්ථාවේදී කිසිම කෙනෙක් මේ සේවාවන් පැහැරහැරීමේ කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මම කියන්න කැමතියි සතුටුයි මම ඒගොල්ලන්ට ප්‍රණාම පුද කරනවා. මොකද
මේ වෙනකොට රජයේ සේවකයන්ගේ පැමිණීම යම්කිසි ආකාරයකට අඩු කරන්න පැමිණෙන්න එපා. මෙහෙම ඕනේ ගැබිනි මව්වරුන් සේවයට පැමිණෙන්න ඕනේ නැහැ කියලා තීරණ අරගෙන තියෙනවා. අද දිනේ පැවතුණු ඒ රැස්වීම් වලදී පවා ඒ සේවක කණ්ඩායම කිව්වේ කමන්නේ අපි සෞඛ්‍ය සේවකයන් අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්න ඕන. අපි වැඩ කරන්න ඕන. අපේ කැපවීම අපි ලබා දෙනවා. අපි එනවා කියන දේ කාරණාව තමයි කිව්වේ. යම් ඉල්ලීම් තියෙනවා වැටුප් පැඩවීම යම් දීමනා වගේ දේවල් ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමතුමිය ඒගේ අවධානය යොමු කරලා ඉදිරියේදී කටයුතු කරන බවට ප්‍රකාශ කරා. කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී එහෙම කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යෑමටවත් එහෙම නැත්නම් මේ කටයුතු වල මිදීමටවත් කටයුතු කළ නැහැ. ඒක අපි අගය කරන්න ඕන. ඒ කැපවීම, ඒ නිදිමරාගෙන වැඩ කිරීම, ඒ වගේම ජීවිතයට යම්කිසි මේ කියන්නේ අවදානමක් අරගෙන මේ කටයුතු කිරීම පිළිබඳව අපේ ප්‍රණාමය ඔවුන්ට අපි පුද කරන්න ඕන. මම හිතන්නේ මේ අවස්ථාවේ මේ ව්‍යසනයේ අවසන් වෙන තෙක් කිසිම කෙනෙක් ඒ ආකාරයට යම්කිසි තර්ජනයක් වෙන ආකාරයට කටයුතු කරන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. එක් පැත්තකින් ඔවුන්ගේ ඒ ඉල්ලීම අනෙක් පැත්තෙන් ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන ඇඳුම් ටික කැට්ටල් මෙවලම් ටික ඒ ටික ප්‍රමාණවත් විදිහට තියනවද නැත්නම් යම් තැනක අඩුපාඩුවක් තියනවද මේ විවෘතව මම ඔබතුමත් වෛද්‍යවරයෙක්ින්ද ඇත්තටම කියන්න ඕන මෙහෙමයි දැන් ඊයේ දිනේදී අපි පරීක්ෂා කිරීමේදී උපකරණ ආරක්ෂක උපකරණ කට්ටලවල යම්කිසි ආකාරයේ පොඩි අඩුවක් ස්ටොක් වල ගබඩා කිරීම වල පොඩි අඩුවක් තිබුණාට එක් දිනක් තුල ඒක ලක්ෂ්‍ය දක්වා වැඩි කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්තුමා උපදෙස් ලබා දුන්නා. මගේ වෛද්‍ය සැපීම් අංශයටත් ඒක එකඟ වෙලා ඒ කටයුතු කරනවා. ඒ වගේම මේව දෛනිකව ලබා ගන්න ඕන. දෛනිකව මේ සපයන්නන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. දෛනිකව මේ ප්‍රමාණ වලින් ලබා දෙන්න කියලා. මං හිතන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ එවැනි හිගයක් පවතී කියලා රැඳන් නිෂ්පාදනය කරනවා වගේම ආරක්ෂිත කන්ටරටත් නිෂ්පාදනය කරන ආයතන හඳුනාගෙන දෛනිකව සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඔබට ගිහිල්ලා මේව ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. මම හිතන්නේ කිසිම රෝහලක මේවා අඩුවක් නොවන ආකාරයට මේ වෙන විට සැපීම සඳහා කටයුතු කරමින් පවතිනවා. මේ වෙලාවේ රටේ පවතින කොරෝනා තත්ත්වය එතනින් එහාට ගිහින් ඒ කොරෝනා තත්ත්වය තුළ පුරවැසියන් විදිහට ඔබ සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳව අපි කතා කළේ. විශේෂයෙන්ම අපි මේ මොන කාරණා කතා කරත් අවසානයේ ඔබ අතේ වගකීම තියෙන ඔබ ආසාදිතයෙක් නොවි ඉන්න එක ඔබ රටටත් සෞඛ්‍ය ශාස්ත්‍රයටත් කරන ලොකුම මෙහෙවරක්. ඒ නිසා මේ වෙලාවේ ඔබ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න. එක් පැත්තකින් ඔක්සිජන් ටික එනවා, අනෙක් පැත්තෙන් එන්නත් ටික එනවා, තව පැත්තෙන් ආසාදිතයෙක් වුණොත් ඇදවල් ටික හැදෙනවා කියලා ඔබ අනාරක්ෂිතව හැසිරෙන්න එපා. මේ සියලු දේ අවශ්‍ය වෙන්නේ ඔබ අනාරක්ෂිතව හැසිරුණොත්. ඒ නිසා ඔක්සිජන් ගේන පළියට ඔක්සිජන් ගන්න ආසාදිතෙක් වෙන්න එපා. ඇඳවල් හදන පළියට ඇඳකට ගිහිල්ලා ඔබ රෝගියෙක් විදිහට වැතිරෙන්න උත්සාහ කරන්න එපා. එන්නත් ටික එනවා කියලා ආසාදිතෙක් වෙනවයි කියන තැන ඉඳන් ඔබ එන්නත් කරගන්න යන්න එපා. ඒ නිසා පුරවැසියන් විදිහට ඔබ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න මේ වසංගතයෙන් ඔබත් රටත් ආරක්ෂා කරගන්න. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම ඍජුවේ ආර්යල් අමාරුහොලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මැතිතුමාට සහභාගීත්වය වෙනුවෙන් අයිබෝන් ඔබතුමන්ට බොහොම ස්තුතියි සහභාගීත්වයට. ඒ වගේම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමනි බොහොම ස්තුතියි සහභාගීත්වයට අයිබෝන්. විශේෂයෙන්ම මේ වෙලාවෙත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් මේ කොවිඩ් වසංගතයෙන් ඔබත් රටත් මුදවා ගන්න කටයුතු කරනවා. හැම හැකි අවස්ථාවකම ඔවුන්ට නම්‍යශීලී වෙන්න, ඔවුන් කියන මාර්ගෝපදේශ පිළිපදින්න, උඩ ගරු කරන්න. මොකද ඔවුන් මේ කරන කැපකිරීම මම විශ්වාස කරනවා ඔබට කරන්න බැරි වෙයි. ඒ නිසා ඔවුන් විශේෂී කැපකිරීමක් මේ වෙලාවේ කරන්නේ. සමහර වෙලාවට ඔබ ඔබේ ගෙදර වයසක අම්මයි තාත්තයි එළියට යන්න දෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 60 ඉක්මවපු වෛද්‍යවරුනුත් මේ වෙලාවේ ඔබ සූපත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත තර්ජනය නොතකා රෝහල් වල වැඩ කරනවා. හෙද කාර්ය මණ්ඩලත් එහෙමයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන්න ඔබ ආසාදිතයෙක් නොවී ගෙදර ඉන්න. ඒ ඉල්ලීම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබට කරනවා මේ වෙලාවේ. මොකද අල්ලපු රට ඉන්දියාවේ තත්ත්වය ඔබටත් මට රටටත් නොවන තැනකට අපි සියලු දෙනා කටයුතු කළ යුතු නිසා. සමුගන්නවා යලිමුණ ගැහිම ලබන බදාදා රාත්‍රී 10:30ට තීරණය. අයිබෝන්.